සාදු 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 නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා දම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. අපගේ ගුරුදේවෝත්තම වූ කල්යාණ මිත්‍ර වූ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අප හැමදෙනාගේ ගෞරවාදර නමස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වත්නි, විදර්ශනා ධර්මදේශනා මාලාවේ අපි අද කතා කරන්නේ මහා වේදල්ල සූත්‍රයේම තවත් කොටසක්. මහා වේදල්ල සූත්‍රයේ සීලය ගැන තියෙන කොටස් දැන් අපි සති කීපයක්ම කතා කරනවා. මම හිතන්නේ අද අපිට මේ සීලය ගැන තියෙන කොටස කතා කරලා අවසන් කරන්න පුළුවන් වෙයි. එතකොට අපි කතා කරා සීලය යටතේ ප්‍රාථමික සංවර සීලය අපි කතා කළා. ඒ වගේම ආජීව පාරිශුද්ධ සීලය කතා කළා. ප්‍රත්‍ය සන්නිසිත සීලය තමයි අපි ගිය සතියේ කතා කරමින් හිටියේ. එතකොට ප්‍රත්‍ය සන්නිසිත සීලයේ ස්වාමීන් වහන්සේලාට භික්ෂුන් වහන්සේලාට අදාළව චීවර තමන්ට ලැබෙන ප්‍රත්‍යක් විදිහට චීවර පරිහරණය කරනකොට ස්වාමීන් වහන්සේලා කොයි ආකාරයෙන්ද සිටිය යුත්තේ, ඒ වගේම පිණ්ඩපාතය දානය වළඳනකොට පිණ්ඩපාතය වළඳද්දී ස්වාමීන් වහන්සේලා කොයි ආකාරයෙන්ද මේ ප්‍රත්‍ය ගැන සිටිය යුත්තේ කියන එක අපි කතා කළා. ඒ විදිහටම පින්වත්නි, සේනාසන ප්‍රතිවික්ෂාව කියලා එකක් තියෙනවා. අපි කුටියක් පරිහරණය කරද්දී ඒ කුටිය අපි කුමන කාර්යයක් උදෙසාද කුටිය පරිහරණය කරන්නේ කියන එක. ඒ වගේම ගිලම්පස බෙහෙත් ආදී දේවල් පරිහරණය කරද්දී ඒ දේවල් අපි කුමක්ද මේකේ අරමුණ, අපි ගිලම්පසක් ගන්නෙ කුමන අරමුණකටද? ගිලම්පසක් කියලා කියන්නේ ගිලන් වෙච්ච කෙනෙක් පාවිච්චි කරන හෝ ගිලන් බවෙන් අත් මිදෙන්න, ගිලන් නොවී සිටීමට කෙනෙක් පාවිච්චි කරන යමක්. ඒක තමයි ගිලම්පස කියලා කියන්නේ. ඒතර ගිලම්පසක් පාවිච්චි කරනකොට කුමන දෙයක් අරමුණු කරගෙනද, මොකද්ද ඇත්තට මේ ගිලම්පසක් පාවිච්චි කිරීමේ අපේක්ෂාව වන්නේ කියන එක භික්ෂුන් වහන්සේ නමක් සිටිය යුතුයි. ඉතින් ඒ භික්ෂුන් වහන්සේ නමකේ පැත්තෙන් ගිහි උදවියටත් Tamanට ලැබෙන දේවල්, විශේෂයෙන් ආහාර, ඇඳුම් පැළඳුම්, නිවාස, බෙහෙත් සහ අනෙකුත් දේවල් පරිහරණය කරනකොට ඔබ ඒවා පිළිබඳ යම් විදිහකට හිතනවා නම් මේ දේවල් ඇත්තටම මට මොකටද කියලා. ඇඳුමක් පරිහරණය කරනකොට ඔබ ඇත්තටම ඇඳුම පාවිච්චි කරන්නේ මොකටද කියලා අර්ථය ගැන කල්පනා කරනවා නම්
ඔබ ආහාරයක් ගන්නකොට ඒ ආහාර ගැනීමේ අර්ථය ගැන කල්පනා කරනවා නම්, ගෙදරක් හදාගන්නකොට ඒ ගෙදර හදාගන්න මොකටද කියලා අර්ථය ගැන කල්පනා කරනවා නම්, ඇත්තටම අපිට අපේ ජීවිතය සරල කරගෙන ඒ ප්‍රත්‍ය සොයන්න අපිට දුස්සීල නොවී ඉතා සුව පහසුවෙන් ඒ දේවල් ඉෂ්ට සිද්ධ කරගෙන සරල ජීවිතයක් ගත කරන්න ගිහි කෙනෙකුට අවස්ථාව තියෙනවා. ඉතින් ඒක නිසා බුදුරජාණන් වහන්සේ මේ ප්‍රත්‍ය සන්නිස්සිත සීලයක් විදිහට ඒක දැම්මේ ඒ දේවල් නුවණින් කල්පනා කිරීම සීලයකට අදාළ නිසා. සිල්පද ආරක්ෂා කරගන්න, කියන්නේ සීලය පිරිසිදු කරගන්න ඒක උපකාර වෙන නිසා. එතකොට ඒකට කියනවා ප්‍රත්‍ය සන්නිසිත සීලය කියලා. එතකොට මම ටිකක් වැඩිපුර ඔබට කතා කරන්න කල්පනා කළා සීලී ඊළඟ කොටස. ඒ තමයි ඉන්ද්‍රිය සංවර සීලය. ඊතර සීලේ ප්‍රධාන වශයෙන් කොටස් 4යි. ප්‍රාතිමෝක්ඛ සංවර සීලය, ආජීව පාරිශුද්ධ සීලය, ප්‍රතිසන්නිසිත සීලය සහ ඉන්ද්‍රිය සංවර සීලය. එතකොට බලන්නකෝ අපි සාමාන්‍යයෙන් සිල් පද විදිහට විතරනේ අපි ගන්න සීලය කියන එක පංච සමාදන් වෙච්ච උදවිය. එයා සිල්වත් කියලා හිතාගෙන ඉන්නවා පංචිල් පද පහ කැඩෙන්නේ නැත්තම්. ඊට පස්සේ අටසිල් සමාදන් කෙනා අටසිල් ඒ කියන්නේ අෂ්ටාංග උපෝසීලයට අදාළ සිල්පද 8 එයා කඩන්නේ නැත්තම් එයා සිල්වත්. ඇත්තටම සිල්වත් තමයි. නමුත් තවත් සීලේ ප්‍රධාන ප්‍රභේද 3ක් තියෙනවා කියලා අපිට එච්චර සැලකිල්ලක් නැහැ. විශේෂයෙන්ම මෙන්න මේ ඉන්ද්‍රිය සංවරය කියන එක අපිට අපි නිවන් මඟක් දියුණු කරගන්නකොට ඒ නිවන් මඟට අදාළවත් සීලය දියුණු කර ගැනීමේදී, සිල් රැකීමේදී ඒකට ප්‍රධාන අංගයක් විදිහටත් මේ ඉන්ද්‍රිය සංවරය තියෙනවා කියන එක ගොඩක් දෙනෙක් සලකන්නේ නැහැ. ඒක නිසා මා කල්පනා කළා ඔබට ඉන්ද්‍රිය සංවරය ගැන කරුණු ටිකක් කියා දෙන්න. ඉන්ද්‍රිය සංවරය පින්වත්නි, ඉන්ද්‍රිය කියලා කිව්වේ ඇස, කන, නාසය, දිව, කය සහ මනස කියන ඉන්ද්‍රිය 6. මෙතනදී ඉන්ද්‍රිය කියලා හඳුන්වන්නේ. ඉන්ද්‍රිය කියලා තවත් හඳුන්වන මේ ප්‍රභේද තියෙනවා. දැන් පංච ඉන්ද්‍රිය කියලා කියනවා. ශ්‍රද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා. මේවටත් ඉන්ද්‍රිය ධර්ම කියලා කියනවා. ඊට පස්සේ පංච ඉන්ද්‍රිය කියලා වෙනම තියෙනවා. ඇස, කන, නාසය, දිව, කය. මේවටත් අපි පංච ඉන්ද්‍රිය කියලා හඳුන්වපු අවස්ථා තියෙනවා. දැන් මෙතන ඉන්ද්‍රිය කියන එක ඉන්ද්‍රිය 6ක්. ඒ කියන්නේ ඇස, කන, නාසය, දිව, කය සහ මනස කියන මේ ඉන්ද්‍රිය 6 සංවර කර ගැනීම ඉන්ද්‍රිය සංවර සීලයයි. එතකොට ඒකේ භාග්‍යවතුන් වහන්සේ විශේෂයෙන් ඉන්ද්‍රිය සංවර සීලය කියන එක ගැන දේශනා කරලා තියෙන්නේ. දැන් ඇස සංවර කරගන්න බුදුරජාණන් වහන්සේ ක්‍රමයක් දේශනා කරනවා. මෙහෙම කරන්න කියන. කොහොමද? චක්කුණා රූපං දිස්වා මා නිමිත්තක් ගාහි. ඇසින් රූපේ දැකලා, චක්කුණා රූපං දිස්වා කියලා කියන්නේ ඇසින් රූපේ දැකලා, මා කියලා කියන්නේ එපා කියන එක. එපා. මොකද්ද? නිමිත්තක් ගාහි. නිමිති ගන්න එපා. මානුප්‍යංජනක් ගාහි. අනුනිමිති ගන්නත් එපා. යම් රූපයක් නිසා ඇස අසංවර වෙනවා නම් එවැනි රූපේ නිමිති අනුනිමිති මතක තියාගන්න එපා කියනවා. ඒව ගන්න එපා කියනවා. රක්ඛති චක්ඛු ඉන්ද්‍රියං, ඇස රැක ගන්න කියනවා. චක්ඛු ඉන්ද්‍රිය සංවරං ආපජ්ජති, ඇසේ සංවරයට පැමිණෙන්න කියනවා. ඔකට කියනවා ඇස සංවර කර ගන්නවා කියලා. ওই විදිහටම කන, නාසය, දිව, ශරීරය, මනස. ශරීරය කියන්නේ කය, මනස. මේ ආයතන 6, ඉන්ද්‍රිය 6ටම බුදුරජාණන් වහන්සේ මේ විදිහට නිමිති අනුනිමිති අරගෙන ඒවා මතක තියාගෙන ඒවා තුලින් අසංවරයට යන්න එපා කියලා බුදුරජාණන් වහන්සේ වදාලා ඉන්ද්‍රිය සංවරය ගැන. ඒතර අපිට නම් එකකින් පේනවා ඉන්ද්‍රිය සංවරය කියන එක මනසට අදාළ එකක්. සිතින් වෙන එකක්. අසංවරය. එහෙනම් අපි දැන් සීලය කියන එක අපි ගත්තේ කය වචනේ සංවර කර ගැනීමනේ. දැන් කය වචනේ සංවර කර ගැනීම සීලයයි. ඒතර මනසට
සිතට සීලය අපි අර සාමාන්‍ය දන්න විදිහට සීලය අදාළ නැහැ. සිත අසංවර වීමට සීලය අදාළ නැහැ. නමුත් මේ ඉන්ද්‍රිය සංවර සීලය කියන එකට මනස සිත අදාළයි. එහෙනම් ඔන්න සිතත් සීලයට අදාළ වෙනවා ඉන්ද්‍රිය සංවර සීලියත් එක්ක. ඉන්ද්‍රිය අසංවර වුණොත් එහෙම ඒක සිතින් වෙන එකක්. චක්කුණා රූපං දිස්වා මානිමිත්තක් ගායි. ඇසින් රූපේ දැකලා නිමිති ගන්නවා කියන එක. ඒ නිමිති ගන්නේ සිතට. සිතින් ගන්නේ නිමිති. ඒක මතක තියාගන්නේ සිතේ. සිතේ තියාගන්නේ ඒ නිමිති. එහෙනම් සිතේ ඒ නිමිති තියාගෙන ඇසින් රූපයක් දැකලා වෙලා ඇස අසංවර කරන පාපී අකුසල ධර්මයන් හටගන්නා වූ යම් රූපයක් දැකලා ඒ රූපේ නිමිති අනුනිමිති හිතේ තබාගෙන ඒක තලු මරනවා නම් අන්න ඇස නම් වූ ඉන්ද්‍රිය අසංවරයි. ඇස සංවර නැහැ. ඔය විදිහටම කන, නාසය, දිව, කය, මනසත් මනසට අරමුණු ඇවිල්ලා ඒ අරමුණු යම් අරමුණක් නිසා මනස අසංවර කරනවා නම් ඒ අරමුණේ නිමිති අනුනිමිති නැවත නැවත අපි මතක තියාගන්නවා. ඒ කියන්නේ හිතින් හිතන දේ අනු කොටස් නැවත නැවත මතක තියාගෙන ආපහු ඒවා ඔස්සේ ආපහු මනස අපි හසුරවනවා. ඒතර මේ වලින් වෙන්නේ තනිකර මේ ඉන්ද්‍රිය සංවරය කියන එක, ඉන්ද්‍රිය අසංවරය කියන එක මනසින් සිතින් අදාළ දෙයක්. ඉන්ද්‍රිය සංවරය කියන එකත් හිත සංවර කර ගැනීමත් එක්ක තියෙන එක. දෙවි කෙනෙක් බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා බුදුරජාණන් වහන්සේගෙන් අහනවා මේ ඇස කන නාසය දිව කය කියන මේ ඉන්ද්‍රිය පහට තියෙන පිළිසරණ මොකක්ද කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ ඉන්ද්‍රිය පහට තියෙන පිළිසරණය තමයි මනස. එහෙනම් මනසට තියෙන පිළිසරණය මොකක්ද කියලා අහනවා. මනසට තියෙන පිළිසරණය තමයි සිහිය. මනසට තියෙන පිළිසරණය සිහිය. එහෙනම් සිහිය නැති වෙච්චාම අසිහියෙන් ඉන්නකොට තමයි අසිහියෙන් ඉන්නකොට මනස අසංවර වෙනවා. අසිහියෙන් ඉද්දී මනස අසංවර වෙනවා. මනස අසංවර වුණොත් එහෙම ඇස අසංවර වෙනවා. කන අසංවර වෙනවා. නාසය දිව කය අසංවර වෙනවා. එයි ඇස කන නාසය දිව කය ඒ ඉන්ද්‍රිය හයට පිළිසරණය මනස. මනසට පිළිසරණය සිහිය. එහෙනම් සිහිය නැති වෙච්චාම එහෙනම් සිහිය හොඳට තියෙනවා නම් ඔන්න මනස සංවරයි යාගේ. මනස සංවර නම් ඇස සංවරයි. කන සංවරයි. නාසය සංවරයි. දිව සංවරයි. කය සංවරයි. එහෙනම් ප්‍රධාන වශයෙන් බලපාන මොකද්ද? සිහිය. එහෙනම් ඇස සංවර කරගන්න සිහිය උපකාර වෙනවා. කන නාසය දිව කය සංවර කරගන්න සිහිය උපකාර වෙනවා. මනස සංවර කරගන්න සිහිය උපකාර වෙනවා. එහෙනම් මේ ඉන්ද්‍රිය සංවරයට ප්‍රධාන වශයෙන්ම සිහිය බලපානවා. සිහිය උපකාර වෙනවා. ඒක නිසා එහෙනම් ඔබ තේරුම් ගන්න අසිහියෙන් සිහිය නැති වෙච්චාම තමයි සිහිය දියුණු නැති වෙච්චාම දියුණු කරපු සිහියක් නැති වෙච්චාම ඇස කන නාසය දිව කය මනස කියන මේ ඉන්ද්‍රිය හයම සංවර නැහැ, අසංවරයි. ඉන්ද්‍රිය සංවරය ගැන කියනකොට ඉන්ද්‍රිය සංවරයෙන් අගතැන්පත් වූ රහතන් වහන්සේ නමක් හිටියා. ඒ තමයි නන්ද මහරහතන් වහන්සේ. නන්ද මහරහතන් වහන්සේගේ නන්ද ස්වාමීන් වහන්සේගේ ඉන්ද්‍රිය සංවරය ගැන දේශනා කරන තැන තියෙනවා. නන්ද ස්වාමීන් වහන්සේ උතුරු දිශාව බලනවා නම් උතුරු දිශාව බලන්නේ මේ උතුරු දිශාව මා බැලීමේදී මගේ ඇස අසංවර නොවේවා කියන සිහිය පිහිටුවාගෙනමයි කියනවා. දකුණු දිශාව බලනවා නම් බලන්නේ මේ දකුණු දිශාව බලද්දී මගේ ඒ දකුණු දිශාවේ යම් අසංවර වූ යමක් ඇද්ද ඒ අසංවර දෙයින් මගේ ඇස අසංවර නොවේවා කියන සිහිය පිහිටුවාගෙනමයි කියනවා. මේ විදිහට යම් දිශාවක් බලනවා නම් නන්ද ස්වාමීන් වහන්සේ ඒ නන්ද ස්වාමීන් වහන්සේ ඒ දිශාව බලන්නේ අර විදිහට හොඳට සිහිය පිහිටුවගෙන කියනවා.
ඒක නිසා නන්ද ස්වාමීන් වහන්සේ සෑම මොහොතකම ඇස සංවර කරගෙන හිටියා. ඒ වගේම තමයි කන සංවර කරගෙන හිටියා. නාසය, දිව, කය සංවර කරගෙන හිටියා. ඒ සංවර කරගන්න නන්ද ස්වාමීන් වහන්සේට බලපෑවා මනස සංවර වීම. ඒ ඇස, කන, නාසය, දිව, කය, මනස සංවර කරගන්න බලපෑ මොකද්ද? සිහිය. බලන්නකෝ අර සිහියෙන් පිහිටව ගන්නේ. සිහියෙන් තියාගන්නේ. උතුරු දිශාව බලද්දී ඇස අසංවර වෙන දෙයක්, ඒ කියන්නේ ඇස අසංවර නොවේවා කියලා සිහිය පිහිටව ගන්නේ. එහෙනම් ගන්න සිහිය බලපාන්න එකට. එහෙනම් ඔබටත් මටත් ඇස, කන, නාසය, දිව, කය, මනස සංවර කරගන්න නම් සිහිය බලපානවා. එහෙනම් අපිට දිනු කරගන්න ඕන මොකද්ද? සිහිය. පින්වත්නි, ඉන්ද්‍රිය සංවරය ගැන කියනකොට තවත් සූත්‍ර දේශනාවක් තමයි ආදිත්ත පරියාය සූත්‍රය. ආදිත්ත පරියාය සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඇසින් රූපයක් දැකලා ඒ ඇස අසංවර කරගෙන ඒ ඔස්සේ රාග ද්වේෂ මෝහ උපදවාගෙන වාසය කරනවට වඩා හොඳයි කියනවා. රත් වෙච්චි යකඩ පතුරක් අරගෙන මේ ඇස අතුල්ල ගන්නවා නම්. මොකද ඒ රත් වෙච්ච යකඩ පතුරක් අරගෙන ඇස අතුල්ල ගැනීම තුළ එයා මාරාන්තික වේදනාවක් විඳින්න පුළුවන් කියනවා. මරණයටපත් වෙන්න පුළුවන් කියනවා. හැබැයි ඒ නිසා එයා නිරයන්නේ. හැබැයි ඇස අසංවර වෙලා ඒ ඔස්සේ රාග ද්වේෂ මොහ ඇති කරගෙන ඒ ඔස්සේ එයා වාසය කරද්දී ඒ මොහොතේ මැරුණොත් එහෙම එයා නිරේ උපදිනවා. එහෙමත් නැත්නම් තිරිසන් ලෝකෙ උපදිනවා. ඒ විදිහටම කන අසංවර කරගෙන අසංවර කනින් යුක්තව රාග දේශ මොහ උපදවාගෙන වාසය කරනවට වඩා හොඳයි කියනවා. රත් වෙච්ච යකඩ කූරක් කරගෙන මේ කනට උබා ගන්නවා, කනට ගහ ගන්නවා. ඒ හේතුව නිසා එයා නිරේ යන්නේ නැහැ කියනවා. හැබැයි අර කන අසංවර කරගෙන වාසය කරොත් එම අසංවර කනින් යුක්ත කෙනා ඒ මොහොතේ අසංවරව ඉද්දී මැරුණොත් එහෙම ඒකාන්ත වශයෙන් එයා එක්ක නිරේ එක්ක තිරිසන් ලෝකෙ උපදිනවා. ඒ වගේම නාසය සම්බන්ධයෙන් උද්දේශනා කරනවා. නාසය අසංවර කරගෙන වාසය කරනවට වඩා හොඳයි කියනවා. රත් වෙච්ච නියනක් අරගෙන නාසය කපා ගන්නවා නම්. රත් වෙච්ච නියනකින් නාසය කපා ගන්නවා නම් ඒක හොඳයි කියනවා. අර නාසය අසංවර කරගෙන රාග දේශ මොහ උපදවාගෙන වාසය කරනවට වඩා. ඒ වගේම දිව අසංවර කරගෙන ඒ අසංවර දිවෙන් යුක්තව රාග ද්වේෂ මෝහ උපදවාගෙන වාසය කරනවට වඩා හොඳයි කියනවා. රත් වෙච්ච දැලිපිහියක් අරගෙන දිව කපලා දානවා. මොකද ඒ දිව කපා ගත්තා කියලා එයා මරෙන්න පුළුවන් කියනවා. මාරාන්තික වේදනාවක් විඳින්න පුළුවන් කියනවා. හැබැයි ඒ නිසා නිරේ යන්නේ. තිරිසන් ලෝකෙ උපදින්නේ. හැබැයි දිව අසංවර කරගත්තොත් ඒ හේතුව නිසා නිරේ තිරිසන් ලෝකෙ යන්න පුළුවන්. ඒ වගේම කය අසංවර කරගෙන අසංවර කයින් යුක්තව රාග ද්වේෂ උපදවාගෙන වාසය රාග ද්වේෂ මොහ උපදවාගෙන වාසය කරනවට වඩා හොඳයි කියනවා. රත්තුණු වෑයක් අරගෙන මේ ඇඟ සහලා දාන එක. වෑයකින් මේ මස් කපලා දාන එක හොඳයි කියනවා. මොකද ඒ හේතු නිසා මැරෙන්න පුළුවන්. මාරාන්තික වේදනාවක් විඳින්න පුළුවන්. හැබැයි නිරේ යන්නේ තිරිසන් ලෝක යන්නේ ඒ හේතුව නිසා. නමුත් කය අසංවර කරගත්තොත් නිරේ තිරිසන් ලෝකෙ උපදින්න පුළුවන් කියනවා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මනස අසංවර කරගෙන අසංවර මනසින් රාග දේශ මොහත් එක්ක ජීවත් වෙනවට වඩා හොඳයි කියනවා. දවස තිස්සේම නිදා ගන්න එක. බලන්නකෝ. දවස තිස්සේම නිදා ගන්න එක හොඳයි කියනවා. අසංවර මනසින් යුක්ත වාසය කරනවට වඩා. දවස තිස්සේම නිදාගත්තා කියලා එයා නිරේ යන්නේ නැහැ කියනවා. නිදාගත්තා කියලා. දවස් තිස්සේම. මේ කියන්නේ මේවා කරන්න කියන එක නෙවෙයි. දවස නිදාගන්න කියන එක නෙවෙයි. අසංවර ඇස කන නාසය දිව කය මනස අසංවර කරගෙන වාසය කිරීම ඒ තරම් භයානකයි කියන එක. නමුත් අපි කල්පනා කළාද ඇසට ප්‍රියමනාප රූපයක් දකිනකොට ඒ ඔස්සේ අකුසල් හට ගැනීම මෙච්චර බරපතලයි කියලා මං හිතන්නේ ඔබ අපි කල්පනා කළා කියලා. හරි. ඒ ඔස්සේ අපි හිතුවේ සිල්පදයක් කැඩුන්නේ නැත්නම් එච්චරයි කියලා.
ඇසින් රූපයක් එක්කලා ඒ ඔස්සේ රාගය හටගන්න එක, ද්වේෂය හටගන්න එක, මුලාවටපත් වෙන එක. කනින් ශබ්දයක් අහලා ඒ ඔස්සේ රාගය හටගන්න එක, ද්වේෂය, මෝහය හටගන්න. දැන් මේ දවස්වල දැන් සමහර විට අපිට එක එක වහනකොට සමහරට හිතේ ද්වේෂය හටගන්න පුළුවන්, තරහ හටගන්න පුළුවන්. ඒතර ඒක බලන්නකෝ අපි සාමාන්‍යයෙන් මේක මෙච්චර භයානකයි කියලා අපි කල්පනා කරන්නේ. බුදුරජාණන් දේශනා කරනවා ඊට වඩා හොඳයි කියනවා රත් වෙච්චි යකඩ කූරක් කනේ බස්ස ගන්න එක. මෙච්චර මේ ඉන්ද්‍රිය අසංවර වීම මෙච්චර භයානකයි මට කියලා, මෙච්චර භයානකයි ඔබට කියලා ඔබ මම කල්පනා නොකරන්නේ නැති. නමුත් බුදුරජාණන් වහන්සේ ආදිත්ත පරියාය සූත්‍රයේ ඒක දේශනා කරනවා. ඉන්ද්‍රිය සංවරය ගැන විශේෂ දේශනාවක් තමයි. ඒක අපි ටිකක් ගැඹුරින් කතා කරනවා නම් ඉන්ද්‍රිය සංවරය ගැන ඉන්ද්‍රිය භාවනා සූත්‍රය. මජ්ක්‍ධිම නිකායේ 3 වෙනි පොත් වහන්සේ තුල තියෙන ඉන්ද්‍රිය භාවනා සූත්‍රය. මම ඔබට අද ඉන්ද්‍රිය භාවනා සූත්‍රය කෙටියෙන් ඔබට කියා දෙන්න කල්පනා කළා. භාග්‍යතුන් වහන්සේ මේ උතුම් දේශනාව දේශනා කරන කාලේ වැඩ සිටියේ කජංගලා කියන නුවර මොකේලු කියන වනාන්තරේ. කජංගලා නුවර මොකේලු වනාන්තරයේ භාග්‍යතුන් වහන්සේ වැඩ සිටිද්දී අතකෝ උත්තරෝ මානවෝ පාරාසරිය අන්තේ වාසී යේන භගවා තේන උපසංකමි. පාරාසරිය කියන බ්‍රාහ්මණයාගේ ගෝලියෙක් වුණු උත්තර කියන මානවයා භාග්‍යතුන් වහන්සේ මානවකයා බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න ආවා. බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න ඇවිල්ලා භාග්‍යතුන් වහන්සේත් එක්ක සතුටු සාමීචියේ යෙදිලා එකත් පසකින් වාඩි වුණා. එකත් පසකින් වාඩි වුණු ඒ උත්තර මානවකයාගෙන් භාග්‍යතුන් වහන්සේ මේ විදිහට අහනවා. දේශේති උත්තර පාරාසරියෝ බ්‍රාහ්මනෝ ශාවකානං ඉන්ද්‍රිය භාවනಂತಿ. උත්තර ඔබගේ ගුරුවරයා වුණු පාරාසරිය බ්‍රාහ්මණයා තමන්ගේ ගෝලයන්ට ශ්‍රාවකයන්ට ඉන්ද්‍රිය භාවනාවක් ගැන කියනවද? දේශේති බෝ ගෞතම, ගෞතමයන් වහන්සේ කියනවා. යථා කතම් පන උත්තර දේශේති පාරාසරියෝ බ්‍රාහ්මනෝ ශාවකානං ඉන්ද්‍රිය භාවනಂತಿ. උත්තර පාරාසරිය බ්‍රාහ්මණයා කොයි විදිහට ශ්‍රාවකයන්ට ඉන්ද්‍රිය භාවනාව ගැන කියා දෙන්නේ? ඉන්පස්සේ ඔන්න උත්තර මානවකයා බුදුරජාණන් වහන්සේට උත්තර දෙනවා. ඉද බෝ ගෞතම චක්කුණා රූපං න පස්සති සෝතේන සද්දං න සුනාති එවං කෝ බෝ ගෞතම දේශේති පාරාසරියෝ බ්‍රාහ්මනෝ ශාවකානං ඉන්ද්‍රිය භාවනಂತಿ. ගෞතමයන් වහන්සේ අපේ ගුරුවරයා පාරාසරිය බ්‍රාහ්මණයා ශ්‍රාවකයන්ට කියන්නේ ඇසින් රූප නොබලා ඉන්න. චක්කුණා රූපං න පස්සති. ඇසින් රූප නොබලා ඉන්න. සෝතේන සද්දං න සුනාති. කනින් ශබ්ද නොඅසා ඉන්න කියලා. එවම් කෝ බෝ ගෞතම දේශේති පාරාසරිය බ්‍රාහ්මනෝ ශාවකානං. ඔන්න ඔය විදිහට තමයි පාරාසරිය බ්‍රාහ්මණයා ශ්‍රාවකයන් ඉන්ද්‍රිය භාවනාව කියා දෙන්නේ. කොහොමද? ඇසින් රූප නොබලා ඉන්න. කනින් ශබ්ද නොඅසා ඉන්න. ඊට පස්සේ මෙහෙම අර උත්තර මානවකයා කිව්වට පස්සේ බුදුරජාණන් වහන්සේ උත්තර මානවකයට මේ විදිහට දේශනා කරනවා. එවං සම්ති කෝ උත්තර අන්ධෝ භාවිතින්ද්‍රියෝ භවිෂ්‍යති. බදිරෝ භාවිතින්ද්‍රියෝ භවිෂ්‍යති. යතා පාරාසරියස්ස බ්‍රාහ්මණස්ස වචන. උත්තර ඔය පාරාසරිය බ්‍රාහ්මණයාගේ ওই ඉන්ද්‍රිය භාවනාව විදිහට නම් හොඳටම ඉන්ද්‍රිය භාවනාව කරන කට්ටිය කවුද? අන්ධයෝ. ඇයි? ඇසින් රූප දකින්නම නැහෙනේ. ඊළඟට බදිරෝ භාවිතින්ද්‍රියෝ භවිෂ්‍යති. හොඳට ඉන්ද්‍රිය වඩපු කට්ටිය තමයි මේ එහෙනම් බිහිරි උදවිය. ඇයි? කනින් ශබ්ද අහන්නෙම නැහැ. එහෙනම් කන බිහිරි, ඇස් අන්ධ උදවිය හොඳට ඉන්ද්‍රිය වඩපු උදවිය. ඉන්ද්‍රිය භාවනාව කරපු උදවිය. දැන් මේ විදිහට බුදුරජාණන් වහන්සේ අර උත්තර මානවකයට දේශනා කරාට පස්සේ එවං උත්තේ උත්තරෝ මානවෝ පාරසිරියන්තේ වාසී තුන්නී භූතෝ මංකු භූතෝ පත්තක්ඛන්தோ අදෝමුකෝ පච්චායන්තෝ අපපටි භානෝ නිසීති. උත්තර මානවකයට කට උත්තර නැති වුණා. නිශ්ශබ්ද වුණා.
හොඳටම ලැජ්ජා වෙලා බිම් බලාගෙන දැන් හිටියා උත්තරයක් දෙන්න උත්තරයක් නැතු. අතකෝ භගවා උත්තරම් මානවං පාරාසරියන්තේ වාසින් තුන්නී භූතං මංකු භූතං පත්තක්කන්දං අදෝමුකං පච්චයන්තං අපපටි බහනං විදිත්වා ආයස්පන්තං ආනන්දං ආමාන්තේසි. දැන් උත්තර අර උත්තර මානවක අර විදිහට නිශ්ශබ්ද වෙලා මූණ බිමට හරවගෙන ඉන්නවා දැකපු භාග්‍යතුන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේට කතා කළා. අඤ්ඤතාකෝ ආනන්ද දේශේති පාරාසරියෝ බ්‍රාහ්මනෝ ශාවකානං ඉන්ද්‍රිය භාවනං. ආනන්දය ඔය පාරාසරිය බ්‍රාහ්මණයා ශ්‍රාවකයන්ට ඉන්ද්‍රිය භාවනාව දේශනා කරන්නේ වෙන විදියකට. අඤ්ඤතාචපන ආනන්ද අරියස්ස විනේ අනුත්තර ඉන්ද්‍රිය භාවනා හෝතිති. ආනන්දය මේ ආර්ය විනය තුල ඒ කියන්නේ මේ බුද්ධ ශාසනය තුල ඉන්ද්‍රිය භාවනාව තියෙන වෙන විදියකට. දැන් බුද්ධ ශාසනය තුල ඉන්ද්‍රිය භාවනාවක් තියෙනවා. ඒ ඉන්ද්‍රිය භාවනාව තියෙන වෙන විදියකට. පාරාසරිය බ්‍රාහ්මණයා ඉන්ද්‍රිය භාවනාව දේශනා කරන වෙන විදියකට. මේ වෙලාවේ ආනන්ද ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේට කියා සිටිනවා ඒතස්ස භගවා කාලෝ ඒතස්ස සුගත කාලෝ. භාග්‍යතුන් වහන්සේ මේ කාලයයි සුගතයන් වහන්සේ මේ කාලයයි යම් භගවා අරියස්ස විනේ අනුත්තරං ඉන්ද්‍රිය භාවනං දේශෙය්‍ය. භාග්‍යතුන් වහන්සේ මේ ආර්ය විනය තුල මේ බුද්ධ ශාසනය තුල ඉන්ද්‍රිය භාවනාව ගැන දේශනා කරන්න භගවතු සුත්වා බික්ඛු ධාරෙස්සන්තිති. භාග්‍යතුන් වහන්සේ ඒ විදිහට දේශනා කරන්න මේ කාලයයි මේ අවස්ථාවයි කියලා සුගතයන් වහන්සේ මේ අවස්ථාවයි කියලා ආනන්ද ස්වාමීන් වහන්සේ දේශනා මේ ඉල්ලා සිටිනවා. භාග්‍යතුන් වහන්සේ දේශනා කරාට පස්සේ ශ්‍රාවකයන් මේක දරා ගනිවි කියලා. තේනහානන්ද සුනාහි සාදුකං මනසිකරෝහි භාසස්සාමි. තේනං ආනන්දේ හොඳට අහගන්න උත්තට මෙනෙහි කරන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඔන්න ආර්ය විනය තුල බුදුරජාණන් වහන්සේ බුද්ධ ශාසනය තුල ඉන්ද්‍රිය භාවනාව කියන්නේ මෙන්න මේකට. ඒතර මේක ඇයි මම පොඩ්ඩ කියා දෙන්නේ. අපි දැන් කතා කරන්නේ ඉන්ද්‍රිය සංවරය ගැන. ඒතර ඉන්ද්‍රිය සංවරය කියන එක චක්කුණා රූපං දිස්වා මා නිමිත්තක් ගාහි කියලා කිව්වට ඇසින් රූපේ දැකලා නිමිති ගන්න එපා කියලා කිව්වට පින්වත් එහෙම කරන්න පුළුවන් එකක් නෙවෙයි ඒක. නිමිති මතක හිටිනවා. කනින් ශබ්ද අහලා නිමිති ගන්න එපා කියලා කිව්වට ඒක සාමාන්‍ය ජීවිතේ කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. මෙහෙම මේ ඉන්ද්‍රිය භාවනාව මෙහෙම නැතුව මේ විදිහට ඉන්ද්‍රිය භාවනාව වඩන්නේ නැතුව ඔබ හිතන්න බලන්න. ඔබ නගරයට යනවා කියලා හිතන්න. ඔබ නගරයට යනකොට ඒ නගරයේ ලස්සන දේවල් තියෙනවා නම් එහෙම නැත්නම් ඔබ රූපවාහිනිය බලනවා කියලා හිතන්න. රූපවාහිනිය බලනකොට ඔබට ලස්සන දේවල් පේනවා නම් සිතට ගන්නාසුළු දේවල් පේනවා නම් ඊටා මනෝරම්‍ය දේවල් පේනවා නම් ඔබට මතක හිටින්නේ නැද්ද? නිමිති අනුනිමිති මතක හිටින්නේ නැද්ද? මතක හිටිනවා. හරි. රාගය ඇති වෙන දේවල් පේනවා නම් මතක හිටින්නේ නැද්ද? පේනවා. ද්වේෂය ඇති වෙන දේවල් පේනවා නම් මතක හිටින්නේ නැද්ද? මතක හිටිනවා. ඒතර එහෙනම් මා නිමිත්තක් ගාහි කියලා කිව්වට ඒක මේ විදිහට ඉන්ද්‍රිය වඩන්නේ නැතුව කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. අපිට පුළුවනි ආයාසෙන් යන් රූපයක් දැකලා ඉවරලා රූපයක් දැකනකොට ඒක මේ අපිට විසාරම්මන නම් ඒ කියන්නේ අපිට රාග දේශම ඇවිස්සෙනවා නම් අපිට අහක බලාගෙන ඉන්න පුළුවනි. අහක බලා ගන්න පුළුවනි. ඒක තාවකාලික එකක්. මේක බලන්න හොඳ නෑ කියලා මේ දිහා බලන්න හොඳ නෑ කියලා අහක බලා ඉන්න පුළුවන්. හැබැයි නිමිත්ත මතක තියෙනවා. නිමිත්ත ආපහු මේ මනස තුල හිතේ හොල්මන් කරනවා. හරි. නිමිත්ත හොල්මන් කරනවා. බුදුරජාණන් දේශනා කරන්නේ දැන් චක්කුණා රූපං දිස්වා ඇසින් රූපය දැකලා බලන්න එපා කිව්වේ නෙමෙයි, දකින්න එපා කියලා නෙමෙයි කිව්වේ, ඇස පියාගෙන ඉන්න එපා කියලා නෙමෙයි කිව්වේ. ඇසින් රූපය දැකලා නිමිත්ත ගන්න එපා කියලා. ඒතර නිමිත්ත නොගෙන ඉන්න නම් අපිට මෙන්න මේ විදිහට ඉන්ද්‍රිය භාවනාව වඩන්න වෙනවා. නැත්තම් නිමිති නොගෙන ඉන්න බෑ. කතංචානන්ද අරියස් විනේ අනුත්තර ඉන්ද්‍රිය භාවනා හෝති.
ආනන්දය කොයි විදිහටද මේ ආර්ය විනය තුල ඉන්ද්‍රිය භාවනාව තියෙන්නේ? ඉදානන්ද බික්කුණෝ චක්කුණා රූපං දිස්වා uppajjati මනාපං. දැන් ඔන්න මේ දැන් මෙහෙම කරන්නේ කවුද? දැන් ඉදානන්ද බික්කුණෝ ආනන්දය භික්ෂුව. දැන් මෙතන එනම් මේ සාමාන්‍ය ලෝකේ තමයි චක්කුණා රූපං දිස්වා uppajjati මනාපං. දැන් අපි තුමු මේක කියලා එමුකෝ අපි. ඔන්න ඉදානන්ද බික්කුණෝ චක්කුණා රූපං දිස්වා uppajjati මනාපං. ආනන්දය භික්ෂුවක් ඇසින් රූපේ දැකලා uppajjati මනාපං. මනාපයක් උපදිනවා ඒ භික්ෂුවට. uppajjati අමනාපං. අමනාපයක් උපදිනවා. එක්ක මනාපයක් උපදිනවා එහෙම නැත්නම් අමනාපයක් උපදිනවා. uppajjati මනාපමනාපං. මනාපයක් හෝ අමනාපය. මනාපයකුත් නැති අමනාපයක අපි සාමාන්‍ය කතා කරන වේදනාව ගැන උපේක්ෂාව කියලා. ඒ වගේ මනාපමනාපං. ඒ කියන්නේ මනාපත් නැති අමනාපයක් නැති සත්‍යයක්. අපි සාමාන්‍ය රූපයක් දැක්කට පස්සේ එක්ක කැමැත්තක් උපදිනවා. එක්ක අකමැත්තක් උපදිනවා. එක්ක කැමැතිත් නැති අකමැතිත් නැති ඒක අපිට ඉතර ගාණක් නැති. අපි දකින්න හැම රූපයකටම අපි දැන් අපි හිතමු අපි නිතර යන පාරක අපි නිතරම යන පාරක ලයිට් කණුවක් තියෙනවා. හරි. ওই ලයිට් කණුවත් අපිට ඇහි ගැටෙනවනේ. දැන් ওই ලයිට් කණුවට ඇහි ගැටෙනවා කියලා අපිට ඒක මනාපයක් උපදින්නේ නැහැ. අමනාපයක් උපදින්නේ නැහැ. අපිට ඒක සාමාන්‍ය දෙයක්. හැබැයි ඇසෙන රූපය දැක්කා. මනාපයකුත් නැහැ, අමනාපයකුත් නැහැ, සාමාන්‍ය දෙයක්. ඔක තමයි කියන්නේ මේ චක්කුණා රූපං දිස්වා uppajjati මනාපං එක්ක මනාපයක් උපදිනවා. uppajjati අමනාපං එක්ක අමනාපයක් උපදිනවා. uppajjati මනාපමනාපං මනාපත් නැති අමනාපත් නැති තත්ත්වයක් උපදිනවා. කාගේද? භික්ෂුවගේ. දැන් ඕක තමයි සාමාන්‍ය තත්ත්වය. ඕක තමයි අපි කවුරුත් ඉන්නේ. ලෝකයේ සාමාන්‍ය පෘථග්ජන උදවිය සාමාන්‍ය ලෝක සත්‍යය ඉන්න උතන. ඒතර මේක තමයි ජීවිතේ. හරි. ඇසින් රූපයක් දැක්කද මනාපයක් ඉපදුණා. ඒ කියන්නේ ඒක ප්‍රියමනාප රූපයක් නම් ඒක මනාපයක් ඉපදුණා. ඊට පස්සේ ඒකත් එක්ක රාග දේශ මොහ ඇති වෙනවා. ඒවත් එක්ක යනවා. ලෝක පැවැත්ම. එක්ක අමනාපයක් උපදිනවා. ඒකත් එක්ක ද්වේෂයේ පටිගය මේව හට ගන්නවා. යනවා. හරි. ඊට පස්සේ එහෙමත් නැත්නම් ගාණක් නැහැ. රූප බලනවා. සමහර ඒවාට එහෙම ගාණක් නැහැ. ලෝකේ පවතිනවා. ඒක සාමාන්‍ය ස්වභාවය මේක. හැබැයි මේ ආර්ය විනය තුල බුද්ධ ශාසනය තුල භික්ෂුව කල්පනා කරනවා කියන මෙහෙම. සෝ එවං පජානාති. කවුද? භික්ෂුව. හැබැයි මෙතන භික්ෂුව කියලා කිව්වට මෙතන දැන් භාග්‍යවතුන් මේ භික්ෂුවක් ගැන දේශනා කරන භික්ෂුව තුල හට ගන්න විදිය කල්පනා කරන විදිය ගිහි ඔබත් කල්පනා කරුවෙත් මෙහෙම තමයි. ශ්‍රාවකෙක්. හරි. මගේ දච්චිවේ. ඒ කියන්නේ භික්ඛවේ කියලා භික්ෂුව කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කළාට ඒ භාග්‍යවතුන් වහන්සේ නිරන්තරයෙන් ප්‍රධාන වශයෙන් ප්‍රධාන කොට දේශනා කරන්නේ ඒකම තමයි භික්ෂුණීටත් අදාළ වෙන්නේ. ඒක තමයි ශ්‍රාවකයටත් අදාළ වෙන්නේ. උපාසකයටත් අදාළ වෙන්නේ. ඒක තමයි උපාසිකාවටත් අදාළ වෙන්නේ. භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාන් සිව්වණක් පිරිසටම ඒ තමයි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ. ඒ ශ්‍රාවකයා බුද්ධ ශාසනයේ ශ්‍රාවකයා කල්පනා කරනවා කොහොමද? සෝ ඒවම් පජානාති. යා දැනගන්නවා මේ විදියට uppannං කෝ මේ ඉදං මනාපං මා තුල දැන් මේ රූපේ දැකලා මනාපයක් ඉපදිලා තියෙන්නේ. හරි. මා තුල මේ රූපේ දැකලා මනාපයක් ඉපදිලා තියෙන්නේ, කැමැත්තක් ඉපදිලා තියෙන්නේ කියලා දැනගන්නවා. uppannං අමනාපං එහෙම නැත්නම් අමනාපයක් ඉපදිලා තියෙන්නේ කියලා දැනගන්නවා. uppannං මනාපමනාපං මා තුල මේ රූපේ දැකලා දැන් මනාපත් නැති අමනාපත් නැති සාමාන්‍ය උපේක්ෂාවක් හට අරන් තියෙන්නේ. එයා දැනගන්න කොහොමද? තංචකෝ සංකතං. මේක සංකතයක්. සංකතයක් කියලා කියන්නේ හේතු ප්‍රත්‍යයෙන් හටගත් එකක්.
මේ ඇසින් රූපේ දැකලා ඉපදුණු මනාපයත් හේතුවක් නිසා හටගත්තු එකක්. මේ අමනාපයත් හේතුවක් නිසා හටගත්තු එකක්. මේ උපේක්ෂාවත් මනාපමනාප තත්ත්වයත් හේතුවක් නිසා හටගත්තු එකක්. මොකද හේතුව? ඇසත් හේතුවක් නිසානේ හට අරන් තියෙන්නේ. ඇස හටගත්තේ නාම රූප ප්‍රත්‍යයෙන්. අපි කතා කරලා තියෙනවා මේ ඉස්සෙල්ලා මේ දේවල්. ඇස නාම රූපය දකින මොහොතේ රූපය ඇසට යොමු වෙන මොහොතේ ඇස නම් වූ ආයතනයක් විදිහට සකස් වෙනවා. මොකක් හේතු කරගෙනද? නාම රූප හේතු කරගෙන. නාම කිව්වේ වේදනාව. රූපය දකිනකොට, රූපය ඇසට යොමු වෙනකොට එතන හට ගන්නවා විඳීමක්. ඒ විඳීමට ඉස්සෙල්ලා වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර. අර රූපය කෙරෙහි මනසිකාරය යොමු වුණාට පස්සේ, ඇස ඉස්සරහා තියෙන රූපය කෙරෙහි මනසිකාරය යොමු වුණාට පස්සේ එතන විඥානය පිහිටනවා. ඒ රූපය ගැන, ඒ රූපයට අදාළ විඥානයේ ඇසේ පිහිටන එකට කියනවා චක්කු විඥානය. අපි කතා කරලා තියෙනවා අවස්ථා ගණනාවකම. ඇස ඉස්සරහා රූපයක් තියෙනකොට, ඇස ඉස්සරහට රූපයක් ආවට පස්සේ ඒ රූපේ කෙර මනසිකාරය යොමු වෙද්දී, හරි, මනසිකාරය යොමු වෙද්දී ඒ මනසිකාරය යොමු වෙන රූපයට අදාළ සිතක් උපදිනවා ඇසේ විඥානේ. ඒ රූපේ දැනගැනීමේ සිත උපදිනවා ඇසේ විඥානේ. එතකොට අර ඇසයි අර රූපයයි විඥානයේ තුන එකතු වුණා. විඥානේ හට ගන්නකොට ඒ තුන එකතු වෙලා තියෙනවා. ඒකට කියන ස්පර්ශය කියලා. හරි, අන්නර මනසිකාරය හටගත්ත හැටි ස්පර්ශය හටගත්තා. ස්පර්ශය හට ගන්නකොට එතන ස්පර්ශයේ ප්‍රත්‍යයෙන් විඳීම හට ගන්නවා. විඳින දේ හඳුනා ගන්නවා. හඳුනා ගන්න දේ ඔස්සේ චේතනා පහළ වෙනවා. වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර, ඔය නාම ධර්ම. රූප කියලා කිව්වේ සතර මහා ධාතුන්. ඇස කියන එක, ඇස කියලා කිව්වේ මම ඔය ඉස්සරත් ඔබට කියලා දෙනවා. ඇස කියලා කිව්වේ චක්කුප්පසාදේ. ඇසේ තියෙන මේ අපි ඇස කියලා හඳුන්වන මේකේ තියෙන අර උපවත් වූ පෘෂ්ඨය. උකට තමයි අර ඡායාව පතිත වෙන්නේ. ආලෝකයේ පතිත වෙන්නේ. ඡායාව පතිත වෙන්නේ. ඒක සතර මහා ධාතුන් හටගත් එකක්. ඊට පස්සේ රූපය සතර මහා ධාතුන් හටගත් එකක්. එහෙනම් එතන තියෙනවා රූපය, නාම රූප. ඔන්න ඔය නාම රූප ටික එකතු වෙන යම් මොහොතක් ඇද්ද එතන ඒ නාම රූප හේතු කරගෙන එතන ඇස නම් වූ ආයතනය සකස් වුණා. එහෙනම් ඇස හේතු ප්‍රත්‍යයෙන් හටගත් එකක්. හේතු නැතිවෙන එකක්. ඒ හේතු ටික නැති වෙලා යනකොට නැති වෙන එකක්. එහෙනම් ඇස ස්ථිර එකක් නෙවෙයි, නිත්‍ය එකක් නෙවෙයි. ඇස ඒ හේතු ටික සකස් වෙනකොට හට ගන්න, හේතු නැති වෙනකොට නැති වෙන එකක්. ඇස රූපයටත් ඒ හේතුමයි බලපාන්නේ. රූපය කිව්වේ දැන් ආයතන, දැන් සලආයතන හටගන්නේ නාම රූප ප්‍රත්‍යයෙන්. සලආයතන හටගන්නේ. ඒතර සලආයතන වල බාහිර කියන්නේ ආධ්‍යාත්මික ආයතනයයි බාහිර ආයතනයයි කියලා දෙකක් තියෙනවා. ආධ්‍යාත්මික ආයතන තමයි ඇස. බාහිර ආයතනය තමයි රූපය. එහෙනම් ඒ බාහිර ආයතනය හට ගන්නත් බලපාන්නේ අර ටිකමයි. බාහිර ආයතනය හට ගන්න බලපාන්නේ ඒ ටිකමයි. එහෙනම් ඒ රූපයත් හේතු ප්‍රත්‍යයෙන් හට ගන්න එකක්. හේතු නැති වෙලා යන එකක්. සංකතයක්. එයින් පස්සේ විඥානයත් සංකතයක්. හේතු ප්‍රත්‍යයෙන් හට ගන්න එකක්. එහෙනම් ඔන්න බලන්නකෝ. ඉතින් ඒ ටිකෙන් තමයි අර මනාපය හටගත්තෙත්, අමනාපය හටගත්තෙත්, මනාපය. ඒතර මේ එහෙනම් මේ මනාපයත්, අමනාපයත්, මනාපමනාපයත් ඔය සම්පූර්ණ සිද්ධියම ඇස ගත්තත්, රූපේ ගත්තත් මේ ඔක්කොම මොකද්ද? සංකත. තංචකෝ සංකතං, මේවක් සංකතයක් මේක. ඕලාරික එකක්. ඕලාරික එකක් කියේ මොකද්ද?
දැන් ඔන්න ඇසින් රූපේ දකින්නකොට මනාපය හටගන්න එකයි, අමනාපය හටගන්න එකයි, මනාපමනාපය හටගන්න එකයි. මේවා මේ සියුම් විදිහට අපි හිතලා කරන දේවල් නෙවෙයි. ඒක වෙනවා. ඒක ගොරෝසු විදිහටම වෙනවා. ඇසින් රූපේ දකින්නකොට ඕ ටික වෙලා අපිට සිහියක් නැහැ. හරි? කනින් ශබ්දය අහනකොට ඕක වෙලා අපිට සිහියක් නැහැ. ඕක ඕලාරිකම ඕක වෙලා. ආයෝක මේ සියුම් විදිහට මේ අපි මේ සියුම් නුවණින් මේ දැකලා ඇති කරගන්න එක නෙවෙයි. ඒකයි මෙතන කිව්වේ ඕලාරිකයි කියලා කිව්වේ. සංකතයි ඕලාරිකයි පටිච්චසමුප්පන්නයි. හේතුඵල ධමයක්. හේතුවක් නිසා හටගත් එක. හේතුව නැත්තම් නැහැ. එහෙනම් ඔන්න බලන්නකෝ. uppannං කෝ මේ ඉදං මනාපං uppannං අමනාපං uppannං මනාපමනාපං තංචකෝ සංකතං ඕලාරිකං පටිච්චසමුප්පන්නං. ඇසින් රූපයක් දැකලා මනාපයක් හටගත්තත් අමනාපයක් හටගත්තත් මනාපමනාපයක් හටගත්තත් ඒක මොකද්ද? තංචකෝ සංකතං. ඒක සංකතයක්. සකස් වුණු එකක්. ඕලාරිකක්. පටිච්චසමුප්පන්නං හේතුඵල ධමයට හේතුවක් නිසා හටගන්න එක. එහෙනම් සංකතයේ ලක්ෂණයක් තමයි ඒක හේතුවක් නිසා හටගන්න. හේතුව නැතිකොට නැති වෙලා එන එකක්. හරි? එහෙනම් ඔන්න ශ්‍රාවකයා මේ විදිහට දැනගන්නවා කියනවා. ඒතං සන්තං ඒතං පනීතං යදිදං උපෙක්ඛාති. මේ විදිහට දැනගන්නකොට මේ විදිහට මේ ඇසින් රූපේ දකින්නකොට ඒ සිද්ධ වෙන සිද්ධියේ ඒ ක්‍රියාදාමේ ඒ සිද්ධි දහමේ ඇත්ත ස්වභාවය ඇත්ත සත්‍ය මේ විදිහට දකින්නකොට මොකද්ද වෙන්නේ? එයා තුල උපේක්ෂාවක් හට ගන්නවා. ඒ උපේක්ෂාව ඇසින් රූපය දකින්නකොට ඇති වෙන්නේ රූපයත් එක්ක හටගන්න උපේක්ෂාව විදිහම නෙවෙයි. ඒ රූපයත් එක්ක අර ඉස්සලා අපි කතා කරේ ඒ උපේක්ෂාව. ඒක සාමාන්‍යයෙන් පෘථග්ජන කෙනාටත් ඇති වෙන උපේක්ෂාවක්. රූපයක් දකිනකොට ඒකට සැපකුත් නැහැ, දුකකුත් නැහැ. ඒක සාමාන්‍ය දෙයක්. උපේක්ෂාවක්. ඒක පෘථග්ජනයටත් හටගන්න උපේක්ෂාවක්. හැබැයි මේ උපේක්ෂාව බුදුරජාණන් දේශනා කරන බලන්නකෝ. ඒතං සන්තං ඒතං පනීතං යදිදං උපෙක්ඛාති. මෙතන උපේක්ෂාවක් හට ගන්නවා. අර මනාපයක් නැති, අමනාපයක් නැති. එහෙමත් නැත්නම් අර මනාපමනාපයේ ස්වභාවයක් නැති. මේ ටික දැකීම තුල විදර්ශනා උපේක්ෂාවක් හට ගන්නවා. ඒකට ඇත්තටම හොඳ වචනේ තමයි විදර්ශනා උපේක්ෂාව. විදර්ශනාව තුළ අර ටික මනාකොට දැකීම තුළ හටගන්නා වූ උපේක්ෂාවක් හටගන්නවා. ආන්‍ය උපේක්ෂාවට එනවා කියනවා. තස්සතං uppannං මනාපං uppannං අමනාපං uppannං මනාපමනාපං නිරුච්ඡති. ඒ උපේක්ෂාව හටගන්නකොට අර විදර්ශනා උපේක්ෂාව හටගන්නකොට අර ඇසින් රූපය දැකලා හටගත්තනම් යම් uppannං මනාපං යම් මනාපයක් හටගත්තනම් uppannං අමනාපං අමනාපයක් හටගත්තනම් uppannං මනාපමනාපං ඒ රූපය නිසා රූපය තුල උපේක්ෂාවක් හටගත්තනම් අර උපේක්ෂා විඳීමක් ඒ තුනම නිරුද්ධ වෙනවා කියනවා. නිරුච්ඡති. ඒ තුනම නිරුද්ධ වෙනවා. උපේක්ඛා සණ්ඨාති. අර විදර්ශනා උපේක්ෂාව තුල සිහිය පිහිටනවා. උපේක්ඛා සණ්ඨාති. විදර්ශනා උපේක්ෂාවේ සිහිය පිහිටනවා මනාකොට. සණ්ඨාති. සීතාපි ආනන්ද චක්කුමා පුරුෂෝ උම්මීලෙත්වා නිමීලෙය්‍ය. නිමීලෙත්වා උම්මීලෙය්‍ය. ඒව මේකෝ ආනන්ද යස්ස කස්ස ජීව. ඒවන් සීගං ඒවන් තුවටං. ආනන්ද බුදුරජාණන් දේශනා කරන ආනන්දය අර විදිහට දකිද්දී ඇසින් රූපේ දැකලා ඒ රූපේ ඔස්සේ මනාපයක් හට ගන්නවා, එක්ක අමනාපයක් හට ගන්නවා, එක්ක මනාපමනාප ස්වභාවයක් හට ගන්නවා. ඒක උපේක්ෂා විඳීමක්. හරි? එතකොට මේකේ ඇත්ත ස්වභාවය, මේකේ යථාර්ථය දකිනකොට මේක සංකතයක්,
මේක ඕලාරිකයි, මේක පටිච්චසමුප්පන්නයි කියලා හොද්දට නුවණින් එයා දකින්නකොට, දැනගන්නකොට, කල්පනා කරනකොට අර මනාපයත් අමනාපයත් මනාපමනාප ස්වභාවයත් නිරුද්ධ වෙනවා. උපේක්ෂාව තුළ මනාකොට සිත පිහිටනවා. ඒ උපේක්ෂාව විදර්ශනා උපේක්ෂාව. එතන නෑ අර රූපයත් එක්ක යන මනාපයක් නෑ. රූපයත් එක්ක යන අමනාපයකුත් නෑ. රූපයත් එක්ක යන උපේක්ෂා විඳීමකුත් නෑ. ඒක රූපයට අදාළ නෑ. බලන්නකෝ එහෙනම් රූපේ නිමිති මත හිටියද යාට? එයා රූපේ නිමිති තලු මරමර දින්නේ නෑ. එහෙනම් විදර්ශනාව තුළ සිද්ධ වෙන ක්‍රියාදාමයේ තුළ ඉතින් ඔය කවුද මේ බුදුරජාණන් ශ්‍රාවකයා කරන දේ? මේක තමයි ශ්‍රාවකත්වය. නැත්තන් එක අපි කතා කරේ ලක් විතරයි. මේක තමයි ශ්‍රාවකත්වය. මේ බුදුරජාණන් ශ්‍රාවකයා කරන දේ. සාමාන්‍ය ලෝකයා කරන දේ ඒ තමයි අර මුලින් කිව්වේ. චක්කුණා රූපං දිස්වා uppajjati මනාපං uppajjati අමනාපං uppajjati මනාපම නම උතන තමයි ශ්‍රාවකයා මේ සාමාන්‍ය ලෝක සත්‍යය ඉන්නේ. ඉතින් අපිත් උතන නම් ඉන්නේ. අපිත් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දේ කරන්නේ. අර උපේක්ෂාවට විදර්ශනා උපේක්ෂාවට එනකොට පැමිණෙනකොට අර ඇසින් රූපේ දැකලා හටගත්තු මනාපය අමනාපය ඒ මනාපමනාපය නිරුද්ධ වෙනවා කියනවා. කොයි වගේද? සේයතාපි ආනන්ද චක්කුමා පුරුෂෝ උම්මීලෙත්වා නිමීලෙය. ඇස් දෙක අරගෙන ඉන්න කෙනෙක් ඇස් දෙක පියා ගන්නවා වගේ. නිමීලෙත්වා උම්මීලෙය. ඇස් දෙක පියාගෙන ඉන්න කෙනෙක් ඇස් දෙක අරිනවා වගේ වේගෙන් කියනවා. ඒවන් සීගං ඒවන් තුවටං ඒ තරම් ඉක්මනින් ඒ තරම් වේගෙන් කොහොමද වැඩි? ඒ තරම් වේගෙන් ඒ තරම් ඉක්මනින් අරවා නිරුද්ධ වෙලා යනවා කියනවා. මේ විදර්ශනාවට එනවා නම් ඔන්න අපිට කරන්න දෙයක්. ඒතර මේක සාමාන්‍යයෙන් කෙනෙකුට කරන්න පුළුවන්ද? මේක සාමාන්‍ය කෙනෙකුට කරන්න බෑ. ඇයි? එහෙනම් එයා දකින්න ඕනේ. මේක කරන්න එයා දකින්න ඕනේ. ඇස් සංකතයක් කියලා. රූප සංකතයක් කියලා. ඇසේ විඥානීය සංකතයක් කියලා. හටගන්න යම් මනාපයක් ඇද්ද අමනාපයක් ඇද්ද මනාපමනාපයක් ඇද්ද මේ ඔක්කොම සංකත කියලා එයා දැනගන්න ඕනි. කල්පනා කරන්න ඕනි. මේවා ඕලාරික මේවා පටිච්චසමුප්පන්නයි කියලා කල්පනා කරන්න. මේ ටික දන්නේ නැත්නම් කොහොම කරන්නද? මේ ටික පිළිබඳ අවබෝධයක් නැත්නම් යාට කොහොම කරන්නද? බුදුරජාණන් දේශනා කරන ඔන්න බුදුරජාණන් ශ්‍රාවකයා කරන දේ. බුදුරජාණන් ශ්‍රාවකයා සාමාන්‍ය ලෝකයට ඔක තේරෙන්නේවත් නැහැ. ඒ කියන්නේ සාමාන්‍ය ලෝකයා කියයි දැන් අර උත්තරට පාරාසරී කිව්වේ රසෙන් රූප නොබලා ඉන්න. බලන්නකො ඊට කොච්චර දියුණුද කියලා මේක. පාරාසරී කිව්වේ කනින් ශබ්ද නොඅසා ඉන්න. හරි? අපි කොච්චර දියුණුද කියලා බලන්න මේක. එහෙනම් මෙතන නේද තියෙන්නේ චක්කුණා රූපං දිස්වා මානිමිත්තක් ගාහි. මානුභ්‍යංජනක් ගාහි. මේක කරන්න පුළුවන් මෙතෙන් එන කෙනාට නේද? නැත්තම් හිතන්නකෝ බලන්න ඇසෙන් රූපේ දැකලා යන් නිමිති ගන්න නැතුව ඉන්නේ කොහොමද? දැන් මට අපිට හරි ප්‍රශ්නයක්. දැන් ඇසෙන් රූපේ දැකලා නිමිති ගන්න එපා කියනවා. කොහොමද නොගෙන ඉන්නේ? දැන් ඒක කල්පනා කරනකොට තමයි මේ තියෙන්නේ නොගෙන ඉන්න විදිහනේ. මේ භාග්‍යතුන් මේ දේශනාවේ තියෙන්නේ නොගෙන ඉන්න විදිහනේ. දැන් මෙයාට දැන් මේ තරම් ඇසින් රූපෙට දැකලා මනාපමනාපේ දැන් උපේක්ෂාව ඒ ටික ගැන මෙහෙම නුවණින් කල්පනා කරනකොට මෙයාට කොහොමද රූපේ නිමිත්තක් ගැන සිහිය තියෙන්නේ? නේ? රාග දේශ මොහ හට ගන්න නිමිති ගැන කොහොමද සිහිය තියෙන්නේ? එයා ඇසත් එයාට නිත්‍ය නැත්තම් කනත් නිත්‍ය නැහැ කියලා නම් එයා හිතන්නේ. හරි? ඒ රූපයත් නිත්‍ය නැහැ.
ඇසත් නිට්ටිය නෑ, රූපයත් නිට්ටිය නෑ, විඥානයත් නිට්ටිය නෑ. ඒවත් පවති, ඒවත් හට කරගෙන නිරුද්ධ වෙන යන දේවල්. එහෙනම් නිමිති කොහෙද යාට? ඒ වගේම බුදුරජාණන් වහන්සේ දේශනා කරන පුණජපරං ආනන්ද බික්කුණෝ සෝතේන සද්දං සුත්වා. මේ විදිහටම කනටත් මම දැන් මේ කාලේ ඉක්ම යන නිසා දැන් මම කන, නාසය, දිවකය, මනස මේ ඔක්කොම මේ විදිහට අපිට විස්තර කරන්නේ නැහැ. මේ විදිහටම කනින් ශබ්දයක් අහලත් ওই විදිහටම සිද්ධ වෙනවා. ශ්‍රාවකයා කල්පනා කරනවා. එතකොට ඒ කනින් ශබ්දය අහලා ඒ ශ්‍රාවකයා මේ විදිහට කල්පනා කරනකොට ඒ ශබ්දයේ ඔස්සේ යම් මනාපයක් හටගත්තාද, අමනාපයක් හටගත්තාද, මනාප අමනාපයක් හටගත්තාද, ඒක නිරුද්ධ වෙලා යනවා කියනවා. කොයි විදිහටද නිරුද්ධ වෙන්නේ? සේතාපි ආනන්ද බලවා පුරිසෝ අප්පකසිරේනේව අච්චරං පහරෙය්‍ය. ආනන්දය බලවත් පුරුෂයෙක් අසුරුසනක් ගන්නවා වගේ වේගෙන්. හරි. ඒවමේකෝ ආනන්ද යස්ස කසිජ ඒවන් සීගං ඒවන් තුවටං. ආනන්ද ඊවතරම් වේගෙන්, ඒ තරම් ඉක්මනින් මෙතෙන්ට එනවා නම්, මේ විදර්ශනාවට එනවා නම්, ඒ තරම් වේගෙන්, ඒ තරම් ශීඝ්‍රයෙන්, ඉක්මනින් අර මනාපමනාප දේවල් ඒවා නිරුද්ධ වෙලා යනවා කියනවා. අසුරුසනක් ගන්නවා වගේ වේගෙන්. පුණජපරං ආනන්ද බික්කුණෝ ගානේන ගන්ධං ගායිත්වා. ආනන්දේ විදිහටම නාසයෙන් ගඳ සුවඳක් දැකලා දැනගෙන ওই සිද්ධියම සිද්ධ වෙනවා. බුදුරජාණන් දේශනා කරනවා ඒ තුල හටගන්න මනාපය, අමනාපය, මනාපමනාප ස්වභාවය අර ඔය විදිහටම විදර්ශනා කරනවා නම්, යා කල්පනා කරනවා නම් ඒවා නිරුද්ධ වෙලා යනවා කියන ඔය මනාපය, අමනාපය, මනාපමනාප ස්වභාවය කොයි විදිහටද? මේ සේතාපි ආනන්ද ඊසකපෝනේ පදුමිනී පත්ති උදක පුසිතානි පවත්තන්ති. අර එක පැත්තකට පොඩ්ඩක් ඇල කරපු නෙළුම් කොළයකට වතුර බින්දුවක් වැටුනහම ඒ වතුර බින්දුව වැටෙන ෂණයෙන්ම විසිවිලා යනවා වගේ. හරි. හිතන්න බලන්න, නෙළුම් කොළයක් එක පැත්තකට පොඩ්ඩක් මෙහෙම ඇල කරලා ඒකට වතුර බින්දුවක් දානවා. එතකොට මොකද වෙන්නේ? ආයෙක රැඳිලා තියලා වැටෙනවද? නෑ. වැටෙන ෂණයෙන්ම විසිවිලා යනවා. ඒ වගේ අර මේ මනාපේ, අමනාපේ, මනාපමනාප ස්වභාවය නිරුද්ධ වෙලා යනවා කියන්නේ. ඒ වගේම බුදුරජාණන් දේශනා පුණජපරං ආනන්ද බික්කුණෝ ජීවහාය රසං සායිත්වා uppajjati මනාපං uppajjati අමනාපං uppajjati මනාපමනාපං. මේ විදිහටම දිවෙන් රසයක් විදලා එයා තුල හට ගන්නවන යම් මනාපයක්, අමනාපයක්, මනාපමනාප ස්වභාවයක්, ඒ සම්බන්ධයෙන් එයා මේ විදර්ශනා මේ විදිහට කරනවා නම් බුදුරජාණන් දේශනා කරනවා ඒ මනාපය, අමනාපය, මනාපමනාප ස්වභාවය ඒවා නිරුද්ධ වෙලා යනවා කියනවා. සේතාපි ආනන්ද බලවා පුරිසෝ ජීවහග්ගේ කේලපිණ්ඩං සංයෝහිත්වා. ආන්න බලන්නකෝ, බලවත් පුරුෂයෙක් දිව අගට කෙල පිටක් අරගෙන වේගයෙන් ඒ කෙල පිට විසි කරනවා වගේ අර මනාපය, අමනාපය, මනාපමනාප ස්වභාවය නිරුද්ධ වෙලා යනවා කියනවා. ඒ වගේම බුදුරජාණන් දේශනා කරන පුණජපරං ආනන්ද බික්කුණෝ කායේන පොට්ටබ්බම් පුසිත්වා uppajjati මනාපං uppajjati අමනාපං uppajjati මනාපමනාපං. ඒ වගේමයි මේ කයින් පහසක් ලැබලා යම් මනාපයක්, අමනාපයක්, මනාපමනාප ස්වභාවයක් උපදිනවාද ඒක ඒ සම්බන්ධයෙන් මේ විදිහට විදර්ශනා කරනවා නම්, එයා මේ විදිහට දැනගන්නවා නම් බුදුරජාණන් දේශනා කරනවා ඒකත් නිරුද්ධ වෙලා යනවා කියනවා. කොයි වගේද? සේතයාපි ආනන්ද බලවා පිරිසෝ සම්මින්ජිත්වා බාහම් පසාරේය පසාරිතං වා බාහං සම්මින්ජේය. නවාගත්තු අතක් දිගහරිනවා වගේ වේගින්, දිගහැරපු අතක් නවනවා තරම් වේගින් ඒ මනාපය, අමනාපය, මනාපමනාප ස්වභාවය නිරුද්ධ වෙලා යනවා කියනවා. ඒ වගේම බුදුරජාණන් දේශනා කරන පුණජපරං ආනන්ද බික්කුණෝ මනසා ධම්මං විඤ්ඤාය uppajjati මනාපං uppajjati අමනාපං uppajjati මනාපමනාපං. ඒ වගේ මනසින් අරමුණක් දැනගෙන යම් මනාපයක්, යම් අමනාපයක්, යම් මනාපමනාප ස්වභාවයක් ඉපදෙනවාද එයත් මේ විදිහට විදර්ශනා කරනවා නම්, මේ විදිහට යා හොඳට නුවණින් කල්පනා කරනවා නම් ඒකත් නිරුද්ධ වෙලා යනවා කියනවා. කොයි වගේද? අන්න බලන්න, සේයදාපි ආනන්ද බලවා පුරිසෝ දිවස සන්තන්තේ
අයෝ කටාහි දේවා තීනිවා උදක පුසිතානි. දවසක් දෙකක් හොඳට රත් වෙච්ච කබලකට හොත්තටම ගිනියම් වෙච්ච කබලකට වතුර බින්දුවක් දෙකක් දාද්දි ඒක රැඳිලා තියෙනවද ඒකේ? නෑනේ. දානශණයෙන් ඒක නැති වෙලා යනවා. ඒ වගේ බුදුරජාණන් ඒ තරම් වේගින් ඒ තරම් ඉක්මනින් මනස ගැන හොඳට අර විදිහට විදර්ශනා කරනවා නම් මනසට අරමුණක් දැනගත්තට පස්සේ ඒ අරමුණ ඔස්සේ යම් මනාපයක් අමනාපයක් මනාපමනාප ස්වභාවයක් හට ගන්නවද ඒ ගැන විදර්ශනා කරද්දී ඒ මනාපය අමනාපය මනාපමනාප ස්වභාවය නිරුද්ධ වෙලා යනවා කියනවා. බලන්නකො එතකොට මේක නෙවෙයිද ඉන්ද්‍රිය සංවරයට ප්‍රධාන වශයෙන් බලපාන්නේ මේව නෙවෙයිද? නැත්තම් අපි සාමාන්‍යයෙන් කොච්චර කාලයක් කී ඉන්නවද අපි? කොච්චර කාලයක් අපි කී ඉන්නවද චක්කුණා රූපන් දිස්වා මා නිමිත්තක් ගාහි මානුම් ව්‍යංජනක් ගාහි කොච්චර සෝතේන සද්දන් සුත්වා මා නිමිත්තක් ගාහි මානුම් ව්‍යංජනක් ගාහි නේ කොච්චර කාලයක් අපි කී නමුත් අපිට ඇසින් දකින රූපේ ඔස්සේ රාගය හට ගන්නවා. දේශය හට ගන්නවා. මෝහය හට ගන්නවා. අවුරුදු ගණන් අපි කී ඉන්නවා. හැබැයි මේක කරන්නේ නැත්තම් අපිට වැටේ කරන්න බෑ. ඉන්ද්‍රිය සංවරය කරගන්න බෑ. එම්පස් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කතංචානන්ත සේකෝ හෝති පාටිපතෝ. ආනන්දය මේ නිවන් මඟ දියුණු කරන සේක පුජ්‍යලයා. දැන් අර තමයි සාමාන්‍ය භික්ෂුවක් සාමාන්‍ය ශ්‍රාවකයෙක් කරන දේ. දැන් ඔන්න සෝතාපන්න සේක පුජ්‍යලයා කියන්නේ සෝතාපන්න මාර්ගී එමෙතන් සෝතාපන්න එමෙතන් සකදාගාමි මාර්ගී එමෙතන් සකදාගාමි එමෙතන් අනාගාමි මාර්ගී එක්ක අනාගාමි එක්ක අරහත් මාර්ගී ඉන්න මෙන්න මේ සේක පුජ්‍යලයා කොහොමද කරන්නේ කියලා. සේක පුජ්‍යලයා මේගේ தත්ත්වය දැන් බුදුරජාණන් දේශනා කරනවා. එහෙනම් අර ටික ඔය මුල් ටික අපි කවුරුත් කරන්න ඕනි. බුදුරජාණන් ශ්‍රාවකයෝ. හරි බුදුරජාණන් වහන්සේ ශ්‍රාවකත්වයේ ලැබුව අපි ওই මුල් ටික කරන්න ඕන දැන් ඔය කියපු ටික කරන්න ඕනි. සේක පුජ්‍යලයා බුදුරජාණන් දේශනා කරන කතංචානන්ද සේකෝ හෝති පාටිපදෝ. ආනන්ද සේක පුජ්‍යලයාගේ ප්‍රතිපදාව මොකක්ද? ඉදානන්ද බික්කුණෝ චක්කුණා රූපං දිස්වා uppajjati මනාපං uppajjati අමනාපං uppajjati මනාපමනාපං සෝතේන uppannේන මනාපේන uppannේන අමනාපේන uppannේන මනාපමනාපේන අට්ඨියති හරායති jigucchati. ඔන්න සේක පුජ්‍යලයා. සේක පුජ්‍යලයා කොහොමද? ඇසින් රූපයක් දැකලා යම් මනාපයක් ඉපදුනාද අමනාපයක් ඉපදුනාද මනාපමනාපයක් ඉපදුනාද ඒ මනාපය ගැන ඒ අමනාපය ගැන ඒ මනාප අමනාපය ගැන අට්ඨියති හරායති jigucchati. ලැජ්ජා වෙනවා. ඒක නිරන්තරයෙන් ඒක බැහැර කරන්න හිතක් ඇති වෙනවා. හරායති. ඒක බැහැර කරන්න හිතක් ඇති වෙනවා. jigucchati පිළිකුලක් ඇති වෙනවා ඒ ගැන. එහෙනම් ඔන්න සේක පුජ්‍යලයාට ඇසින් රූපයක් දැකලා ඒ රූපය ඔස්සේ යම් මනාපයක් හටගත්තාද යම් අමනාපයක් හටගත්තාද යම් මනාපමනාපයක් හටගත්තාද ඒ ගැන යා ලැජ්ජා වෙනවා කියනවා. සේක පුජ්‍යලයා පිළිකුල් කරනවා කියනවා. ඒ ගැන පිළිකුලක් ඇති කර ගන්නවා කියනවා. එතකොට බලන්න හරි පුදුමයිනේ. ඇසින් රූපයක් දැකලා ඒ රූපය ගැන මනාපයක් හටගත්තොත් අමනාපයක් හටගත්තොත් මනාපමනාපයක් හටගත්තොත් ඒ කියන්නේ රූපය දැකලා කැමැත්තක් අකමැත්තක් නෙවෙයි විතරක් නෙවෙයි කැමැතිත් නැති අකමැතිත් නැති උපේක්ෂාවක් හටගත්තත් ඒ ගැනත් එයා අට්ඨියති හරායති jigucchati. අට්ඨියති හරායති jigucchati. එහෙනම් ඒ සේක පුජ්‍යලයා
සීක පුච්චලයා අපි ඉන්නටත් වඩා ඉහළ තැනක. අපි සිටියෝ තැනටත් වඩා ඉහළ තැනක. දැන් ඔබට ගිරිමානන්ද සූත්‍රයේ බලන්නකෝ ගිරිමානන්ද සූත්‍රයේ තියෙන සබ්බ සංකාරයේසු අනිච්ච සංඥා කියලා. සබ්බ සංකාරයේසු අනිච්ච සංඥා කියලා දස සංඥාවල එකක් තියෙනවා. දැන් මුලින් අනිච්ච සංඥා කියලා වෙනම එකක් තියෙනවා. අනිච්ච සංඥා, අනත්ත් සංඥා, ආදීනව සංඥා මෙහෙම තියෙනවා සංඥා 10ක්. දස සංඥා. ඒතර මේකේ අනිච්ච සංඥා කියලා එකක් තියෙනවා. ඒ මොකද්ද? රූපං අනිච්චං, වේදනා අනිච්චා, සංඥා අනිච්ච මෙහෙම නේ අනිච්ච සංඥාව එන්නේ. ඊට පස්සේ තව එකක් තියෙනවා සබ්බ සංකාරයේසු අනිච්ච සංඥා කියලා. ඉතින් මේ අනිච්ච සංඥාවල්ම දෙකක්. අනිච්ච සංඥාවල්ම දෙකක් තියෙනවා ගිරිමානන්ද සූත්‍රයේ. මුලින් තියෙනවා අනිච්ච සංඥා කියලා. තව එකක් තියෙනවා සබ්බ සංකාරයේසු අනිච්ච සංඥා කියලා. එතකොට ඒ මොකක්ද ඒ සබ්බ කතමාචානන්ද සබ්බ සංකාරයේසු අනිච්ච සංඥා. ඉදානන්ද බික්කු සබ්බ සංකාරයේසු අට්ඨියති හරායති චිකුච්චති. කතමාචානන්ද සබ්බ සංකාරයේසු අනිච්ච සංඥා. ඉදානන්ද බික්කු සබ්බ සංකාරයේසු අට්ඨියති හරායති ජිකුච්චති අයං උච්චතානන්ද සබ්බ සංකාරයේසු අනිච්ච සංඥා. ඔක තමයි සබ්බ සංකාරයේසු අනිච්ච සංඥා කියලා කියන්නේ. එහෙනම් මේ සබ්බ සංකාර සියලු සංස්කාර, සබ්බ සංකාර කියන්නේ සියලු සංස්කාර. ඒ සියලු සංස්කාර ගැන අට්ඨියති හරායති ජිකුච්චති. යා පිළිකුල් කරනවා, ලැජ්ජාවක් ඇති කරගන්නවා. සියලු සංස්කාර ගැන ලැජ්ජා වෙනවා. ඒක බැහැර කරන්න උත්සාහ කරනවා. පිළිකුලක් ඇති කරගන්නවා. සියලු සංස්කාර. මොකක්ද මේ සියලු සංස්කාර? මේවා. ඇසින් රූපයක් දැකලා යම් මනාපයක් හට ගන්නවද, අමනාපයක් හට ගන්නවද, මනාපමනාපයක් හට ගන්නවද? මේක මොකද්ද? සංකතයක්, සංස්කාරයක්. ඒකනේ මේ මුලින්ම තිබුණේ. එයා දැන් දකින්නවනේ මොකද්ද? මේක සංස්කාරයක්, සංකතයක්. කලින් ශබ්දයක් අහලා යම් මනාපයක් හට ගන්නවද, අමනාපයක් හට ගන්නවද, මනාපමනාපයක් හට ගන්නවද? මේක සංකතයක්, සංස්කාරයක්. නාසයෙන් ගඳ සුවඳක් දැනගෙන යම් මනාපයක් හට ගන්නවද, අමනාපයක් හට ගන්නවද, මනාපමනාපයක් හට ගන්නවද? මේක සංකතයක්, සංස්කාරයක්. දිවෙන් රසයක් විඳලා යම් මනාපයක් හට ගන්නවද, අමනාපයක් හට ගන්නවද, මනාපමනාපයක් හට ගන්නවද? මේක සංකතයක්, සංස්කාරයක්. ඊපස්සේ කයින් පහසක් ලබලා යම් සංකතයක් හට ගන්නවද, යම් මනාපයක් හට ගන්නවද, අමනාපයක් හට ගන්නවද, මනාපමනාපයක් හට ගන්නවද? මේක සංකතයක්, මේක සංස්කාරයක්. මනසින් අරමුණක් දැනගෙන යම් මනාපයක් හට ගන්නවද, අමනාපයක් හට ගන්නවද, මනාපමනාපයක් හට ගන්නවද? මේක සංකතයක්, සංස්කාරයක්. ඇස කන නාසය දිවකය මනස මේ ඔක්කොම නෙමෙයිද? මේ සියල්ල නෙමෙයිද? මේ සියල්ල. එන මේ සියල්ල සංකතයිනේ. සබ්බ සූත්‍රය තියෙන්නේ. සබ්බං වෝ භික්ඛවේ දේසිස්සාමි. මහණනි මම ඔබට සියල්ල ගැන කියන්නම්. සියල්ල ගැන දේශනා කරන්නම්. අත්ති චක්කු අත්ති රූපා අත්ති චක්කු විඥානං අත්ති චක්කු විඥාන විඤ්ඤාතබ්බා ධම්මා. ඇස ඇද්ද? අත්ති චක්කු. අත්ති රූපා රූපය ඇද්ද? අත්ති චක්කු විඥානං ඇසේ විඥානය ඇද්ද? අත්ති චක්කු විඥාන විඤ්ඤාතබ්බා ධම්මා ඇසේ විඥාණයෙන් දැනගත යුතු යම් ධර්මයන් ඇද්ද? ඒ වගේම කන ඇද්ද? කනට ඇහෙන ශබ්ද ඇද්ද?
කනේ විඥානය ඇද්ද? කනේ විඥාණයෙන් දැනගත යුතු යම් ධර්ම ඇද්ද? හරි පුදුමයි. නාසය, දිවකය, මනස මේ මොකද්ද? සබ්බ සියල්ල මෙතන තියෙනවා. බුදුරජාණන් දේශනා මේ සියල්ලට අමතරව වෙනස් සියල්ලක් නැහැ කියනවා. කරුවේ කියනවා නම් මේ සියල්ල ප්‍රතික්ෂේප කරලා මම වෙනත් සියල්ලක් පනවනවා කියලා ඒක වෙන්න බැරි දෙයක්. එහෙනම් සියල්ල මෙතන තියෙනවා. එහෙනම් මේ සියල්ල ගැන නෙවෙයිද මේ කිව්වේ? සියල්ල ගැන. ඔන්න ඒ සියල්ල ගැන. අන්න අර ගිරිමානන්ද සූත්‍රයේ තියෙනවා සබ්බ සංකාරයේසු අනිච්ච සංඥා. ඒ සියල්ල ගැන හරි සබ්බ සංකාරයේසු අනිච්ච ඒ සියල්ල ගැන අනිච්ච සංඥාවක්. අනිච්ච සංඥාව කියන්නේ මොකද්ද? සබ්බ සංකාරයේසු අට්ඨියති හරායති චිකුච්ඡති. ඒ සියල්ලේ හටගන්න නැති වෙන ස්වභාවය දැකීමත් එක්ක නෙවෙයි අනිත්‍ය කියලා තේරෙන්නේ. ඇස අනිත්‍යයි කියලා තේරෙන්නේ ඇසේ උපාදේ හට ගැනීම දකිනකොට. ඇසේ නැතිවීම දකිනකොට. ඒ හට ගැනීම නැතිවීම දකිනකොට. ඊන් පස්සේ කන අනිත්‍යයි කියලා තේරෙන්නේ කනේ හට ගැනීම දකිනකොට නැතිවීම දකිනකොට. එහෙනම් ඇස කන නාසය දිවකය මනස මේ ආයතනයේ හට ගැනීම නැතිවීම දකින්න එපා. ඒක අනිත්‍යයි කියලා තේරෙන්න. රූප ශබ්ද ගන්ධ රස පහස අරමුණු මේවල හට ගැනීම නැතිවීම දකින්න එපා. ඒව අනිත්‍යයි කියලා තේරෙන්න. ඇසේ විඥානයේ කනේ විඥානයේ නාසයේ දිවේ කයේ මනසේ විඥාන ඒවල හට ගැනීම නැතිවීම දකින්න එපා. ඒක අනිත්‍ය කියලා තේරෙන්න. එහෙනම් සබ්බ සංකාරයේසු අනිච්ච සංඥා කියලා කියන්නේ මොකද්ද? ඒ ටික අනිත්‍යයි කියලා තේරෙනවා. එතකොට ඒ සංඥාව මොකද්ද? සබ්බ සංකේතසු අනිච්ච සංඥාව කියන්නේ ඒ සියලු සංස්කාර අට්ඨියති හරායති jigucchati. අයං උච්චතානන්ද සබ්බ සංකාරයේසු අනිච්ච සංඥා. ලස්සනට මේවා ගැලපිලා යනවා. තාමත්ම ලස්සනට ගැලපිලා යනවා. බලන්නකො එතකොට මෙහෙනම් මේ සේක පුජ්‍යලයා සේක තැනැත්තා ඒ සියලු සංස්කාර ගැන එනං ඒ ඇසින් රූපයක් දැකලා මනාපයක් හටගත්ත අමනාපයක් හටගත්තද ඒ මනාපමනාපයක් හටගත්තද ඒ දේවල් ගැන අට්ඨියති හරායති jigucchati. කනෙන් ශබ්දයක් අහලා නාසයෙන් ගඳ සුවඳක් දැනගෙන දිවෙන් රසයක් විඳලා කයින් පහස ලබලා මනසින් අරමුණක් දැනගෙන ඒ ඔස්සේ හටගන්නවද යම් මනාපයක් යම් අමනාපයක් යම් මනාපමනාප ස්වභාවයක් ඒ ගැන එයා අට්ඨියති හරායති jigucchati. හරි ලැජ්ජ වෙනවා පිළිකුල් කරනවා ඒක බැහැර කරන්න උත්සාහ කරනවා. ඔය තමයි සීක ප්‍රතිපදාව. ඉන්පස්සේ බුදුරජාණන් දේශනා කරන කතංචානන්ද අරියෝ හෝති භාවිතින්ද්‍රියෝ. ආනන්දය ආර්ය වූ තැනැත්තා එහෙම නැත්නම් ඉන්ද්‍රිය වැඩූ තැනැත්තා ඉන්ද්‍රිය වඩපු වැඩූ තැනැත්තාගේ ස්වභාවය කොමක්ද? ඉදානන්ද බික්කුණෝ චක්කුණා රූපං දිස්වා uppajjati මනාපං uppajjati අමනාපං uppajjati මනාපමනාපං සෝ සචේ ආකංකති පටික්කුලේ අපටික්කුල සංඤී විහෙරෙයන්ති අපටික්කුල සංඤී තත්ත්ව විහෙරති. ඔන්න බලන්න ඉන්ද්‍රිය වැඩූ තැනැත්තගේ ස්වභාවය. රහතන් වහන්සේගේ ඉස්සලක් සේක පුජ්‍යලයාගේ ස්වභාවය. දැන් ඉන්ද්‍රිය වැඩූ තැනැත්තා කියන රහතන් වහන්සේ. ඉන්ද්‍රිය වඩා අවසන් කරපු තැනැත්තා රහතන් වහන්සේ. භාවිතින්ද්‍රිය රහතන් වහන්සේ. ඔන්න රහතන් වහන්සේගේ ස්වභාවය කොහොමද? චක්කුණා රූපං දිස්වා ඇසින් රූපයක් දැකලා uppajjati මනාපං. එහෙනම් ඔබට හිතෙන්න පුළුවනි රහතන් වහන්සේටත් ඇසින් රූපයක් දැකලා මනාපයක් උපදිනවද? අමනාපයක් උපදිනවද? මනාපමනාපයක් උපදිනවද? ඔව්. හැබැයි අවබෝධයෙන් ඇසින් රූපයක් දැකලා මනාපයක් උපදින්න පුළුවන්. අමනාපයක් උපදින්න පුළුවන්. ඒ සාමාන්‍ය ලෝකයේ දැන් සාමාන්‍ය ලෝකී රහතන් වහන්සේ හැසිරෙනවනේ.
ඒතර සාමාන්‍ය ලෝකේ ඇසින් රූපයක් දැකලා සාමාන්‍ය පුජ්‍යලයට ඒ රූපේ ඔස්සේ මනාපේ අමනාපේ මනාපමනාපේ උපදිනවා. ඒක එතනින් ඉවරයි යාගේ. ඒ තුල වාසය කරනවා. ඊන් පස්සේ ආර්ය මේ ශ්‍රාවකයා සාමාන්‍ය ශ්‍රාවකයා ඒක හටගන්න විදිහ මේක සංකතයි මේක පටිච්චසමුප්පන්නයි ඕලාරිකයි කියලා කල්පනා කරනවා. හරි? එයා දැනගන්නවා. එයා කල්පනා කරනවා මේක සංකතයක්, මේක ඕලාරිකයි, මේක පටිච්චසමුප්පන්නයි කියලා කල්පනා කරනවා. ඊට පස්සේ සේක පුජ්‍යලයා ඒ ගැන අට්ඨියති හරායති jigucchati. යාමක ගැන ලැජ්ජා වෙනවා. ඒක බැහැර කරන්න උත්සාහ කරනවා. ඒක ගැන පිළිකුලක් ඇති කරගන්නවා. jigucchati පිළිකුල් කරනවා අය. අර මනාපේ අමනාපේ මනාපමනාප ස්වභාවය ගැන. රහතන් වහන්සේ ඉන්ද්‍රිය වැඩූ තැනැත්තා ඒ මනාප අමනාප මනාපමනාප ස්වභාවය ඇති වෙනවද යම් ඇසින් රූප දකින රූපයක් කෙරෙහි යම් මනාපයක් යම් අමනාපයක් යම් මනාපමනාප ස්වභාවයක් ඇති වෙනවද සෝ සචේ ආකංකති යා කැමති නම් ඒ රහතන් වහන්සේ ඉන්ද්‍රිය වැඩූ තැනත් භාවිත ඉන්ද්‍රිය පුජ්‍යලයා කැමති නම් සෝ සචේ ආකංකති පටික්කුලේ අපටික්කුල සංඤී විහෙරේ යන්ති. පිළිකුල් සහගත දේ පිළිකුල් සහගත නැතුව ඉන්න. සාමාන්‍ය ලෝකයා පිළිකුල් සහගතයි කියන දේ රහතන් වහන්සේ කැමති නම් පිළිකුල් සහගත නැතුව වාසය කරන්න අපටික්කුල සංඤී තත්ත්ව විහෙරති. ඒ රහතන් වහන්සේට පුළුවන් කියනවා ඒකේ පිළිකුල් සහගත නැතුව වාසය කරන්න. පිළිකුල් නැති සිතින් වාසය කරන්න පුළුවන් කියන. සචී ආකංකති අපටික්කුලේ පටික්කුල සංඤී විහෙරේ යන්ති. සාමාන්‍ය ලෝකයා පිළිකුල් නැතිදී සාමාන්‍ය ලෝකයා පිළිකුල් සහගත නැති කල්පනා පිළිකුල් සහගත නැති කියලා කල්පනා කරන දේ රහතන් වහන්සේට ඕන නම් පිළිකුල් සහගතව වාසය කරන්න පටික්කුල සංඤී තත්ත්ව විහෙරති. රහතන් වහන්සේට පුළුවන් කියනවා සාමාන්‍ය ලෝකයා පිළිකුල් සහගත නැතුව නෑ කියලා පිළිකුල් නැති සිතින් වාසය කරන දේ රහතන් වහන්සේට ඕන නම් පිළිකුල් සහගත සිතින් වාසය කරන්න පුළුවන් කියනවා. රහතන් වහන්සේ පිළිකුල් සහගත සිතින් වාසය කරනවා කියනවා. සචේ ආකංකති පටික්කුලේච අපටික්කුලේච අපටික්කුල සංඤී විහෙරේ යන්ති. පිළිකුල් සහගතත් පිළිකුල් සහගත නොවන දේත් පිළිකුල් සහගතව වාසය කරන්න රහතන් වහන්සේට ඕන නම් රහතන් වහන්සේට පුළුවන් කියනවා සාමාන්‍ය ලෝකයා පිළිකුල් සහගත සහ පිළිකුල් සහගත නැතුව වාසය කරන දේ පිළිකුල් සහගතව වාසය කරන්න ඕන නම් රහතන් වහන්සේට පිළිකුල් සහගතව වාසය කරන්න පුළුවන් කියනවා. සචී ආකංකති පටික්කුලංච අපටික්කුලංච තදුභයං අබිනිවජ්ජිත්වා උපෙක්ඛකෝ විහෙරේ යං සතෝ සම්පජානෝති උපෙක්ඛකෝච තත්ත විහෙරති සතෝ සම්පජානෝ. රහතන් වහන්සේට ඕන නම් මෙතින්නේ සචී ආකංකති පටික්කුලංච කියන්නේ පිළිකුල් සහගත දේත් අපටික්කුලංච පිළිකුල් සහගත නොවන දේත් තදුභයං අබිනිවජ්ජිත්වා උපෙක්ඛකෝ විහෙරෙය්‍යං. ඒ දෙකේම උපේක්ෂා සහගතව වාසය කරන්න. ඒ දෙකේම පිළිකුල් සහගත දේත් පිළිකුල් සහගත නොවන දේත් උපේක්ෂාවෙන් වාසය කරන්න පුළුවන් ඕන නම් රහතන් වහන්සේට පුළුවන් කියනවා උපේක්ෂාවෙන් වාසය කරන්න. සතෝ සම්පජානෝති උත්තට සිහිනුවණින් උපේක්ෂාවෙන් වාසය කරන්න පුළුවන් කියනවා. උපෙක්ඛකෝ තත්ත විහෙරති සතෝ සම්පජානෝ. රහතන් වහන්සේ උපේක්ෂාවෙන් වාසය කරනවා කියනවා උත්තට සිහිනුවණින් යුක්තව. කියන සාමාන්‍ය ලෝකයා ඇසින් රූපයක් දැකලා ඇලෙන දේත් රහතන් වහන්සේ නොඇලී වාසය කරන්න පුළුවන් කියනවා. සාමාන්‍ය ලෝක තත්ත්වය කියලා චී කියලා පිළිකුලෙන් වාසය කරන දේ රහතන් වහන්සේට අපටික්කුල වාසය කරන්න ඕන නම් පුළුවන් කියනවා. පුළුවන් නම් රහතන් වහන්සේට මේ කැමති නම් පුළුවන් කියනවා. සාමාන්‍ය ලෝකයා චී ඊයා කියන දේ පිළිකුලෙන්
මේ බැහැර කරන දේ රහතන් වහන්සේට පුළුවන් කියනවා අපටික්කුලව වාසය කරන්න. අපටික්කුල සංඥාවේ වාසය කරන්න පුළුවන් කියනවා. ඒකනේ දැන් අර අපි අහලා තියෙනවානේ මහා කාශ්‍යප මහ රහතන් වහන්සේට ලාදුරු රෝගියෙක් පිණ්ඩපාතේ බෙදද්දී අර ලාදුරු රෝගියාගේ සරව පිරුණු ඇඟිල්ල පාත්‍රයට වැටෙනවා සරවත් එක්කම. ඔබ හිතන්න බලන්න. තමන් දානේ වළඳන්න පිණ්ඩපාතේ වඩිනකොට මේ පාත්‍රයට දානේ වළඳන පාත්‍රයට කෙනෙක් දැන් ලාතුරු හැදිච්ච කෙනෙකුගේ මේ ඇඟිලි කුණු වෙලා තියෙද්දි සරව පිරීලා ඒක ගන්තයි නේ. දැන් අපිට සාමාන්‍යයෙන් එහෙම දෙයක් නෙවෙයි. අපිට සාමාන්‍යයෙන් දැන් ඒ ඇඟිලි වල තුවාලයක් ඕනේ නැහැ කියන්නකෝ. නිකන් අතේ කොහේ හරි තුවාලයක් තියෙන කෙනෙක් කෑමක් දුන්නොත් එහෙම අපිට නිකන් ඒත් පිළිකුලක් ඇති වෙන්නේ නැද්ද සාමාන්‍ය කෙනෙකුට? තුවාලයක් තියෙන කෙනෙක් තුවාලේ හොඳට බැඳගෙන ඉන්නවා. හොඳට බැඳගෙන ඉන්න කෙනෙක් තුවාලේ තියෙන අතින් ඒ බැඳගත්තු අතින් දාන ටිකක් කියන්නේ කෑමක් දුන්නොත් එහෙම සාමාන්‍ය පිළිකුලක් ඇති වෙන්නේ නැද්ද? පිළිකුලක් ඇති වෙනවානේ. ඉතින් බලන්නකෝ අතන පාත්‍රයට පිණ්ඩපාතේ බෙදද්දී අර ලාතුරු හැදුණු රෝගියාගේ සරව පිරුණු සරව ගලන අර ඇඟිල්ලක් වැටෙනවා. ඇඟිලි පුරුකක් වැටෙනවා පාත්‍රයට. ඊ රහතන් වහන්සේ රෝගියා බලාන ඉද්දිම අර ඇඟිල්ල තමන්ගේම අතින් අරගෙන පාත්‍රයෙන් පැත්තකින් තියාගෙන දානේ වළඳනවා. සාමාන්‍ය ලෝක සත්‍යයා පිළිකුල් සහගතයි කියන හිතනදී අපටික්කුල සංඥාවෙන් වාසය කරන්න පුළුවන් රහතන් වහන්සේට පිළිකුල් නැති සිතින් වාසය කරන්න පුළුවන්. ඒ වගේම සාමාන්‍ය ලෝකයා අපටික්කුලයි කියලා හිතනදී පිළිකුල් නැහැ කියලා හිතනදී රහතන් වහන්සේ පිළිකුල් සහගතව වාසය කරන්න පුළුවන්. කොහොමද? සිහිනුවණින් මනා සිහිනුවණින් ඒ දෙකේම උපේක්ෂාවෙන් වාසය කරන්න පුළුවන් රහතන් වහන්සේට. ඒ වැඩූ ඉන්ද්‍රිය ඇති තැනැත්තා, භාවිත ඉන්ද්‍රිය තැනැත්තා රහතන් වහන්සේගේ ස්වභාවය. ඒ වගේම කනෙන් ශබ්දයක් අහලා නාසයෙන් ගඳ සුවඳක් දැනගෙන දිවෙන් රසයක් විඳලා කයින් පහසක් ලබලා මේ මනසින් අරමුණක් දැනගෙන මේ ආයතන හයට මේ ඉන්ද්‍රිය හයටම බුදුරජාන් වහන්සේ කොවිතිරිම රහතන් වහන්සේගේම තම භාවිත ඉන්ද්‍රිය තැනැත්තාගේ ස්වභාවය බුදුරජාන් වහන්සේ විස්තර කරනවා, දේශනා කරනවා මේ සූත්‍ර දේශ ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේදී. උතර බලන්නකො එහෙනම් ඔන්න ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේ මුලින්ම ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේ සාමාන්‍ය ලෝක සත්‍යයේ ස්වභාවය. දැන් අර පාරාසරී මේ බ්‍රාහ්මණයා උත්තර මානවකයට කිව්වේ ඇසින් රූප නොබලා ඉන්න, කනින් ශබ්ද නොවසා ඉන්නනේ ඉන්ද්‍රිය භාවනාව කියලා. ඒක ඔහොම උගන්වන පිරිස ඉන්නවා. හරි. ඒක ඕක නෙවෙයි ආර්ය විනය තුල ඉන්ද්‍රිය භාවනාව කියලා කියන්නේ. ඉන්ද්‍රිය සංවරය කියලා කියන්නේ. ඇත්තටම ඉන්ද්‍රිය සංවරය. ඇත්තට මේක සීලයක්. ඉන්ද්‍රිය සංවරය කියන්නේ සීලයක්. අපි සාමාන්‍ය සීලයේ කය වචනේ සංවර කර ගැනීම කියලා කිව්වට ඉන්ද්‍රිය සංවරය මනසත් එක්ක බැඳිච්ච එකක්. සිතත් එක්ක බැඳිච්ච එකක්. එහෙනම් සිතිනුත් සිල් පද නොකැඩුනාට සිතින් සීලය රකින්න ප්‍රධාන අනුග්‍රහයක් ලබා දෙන්නේ සිතින්. මනෝ පුබ්බංගමා ධම්මා මනෝ සෙට්ඨා මනෝමය මනසාචේ පදුට්ඨේන භාසතිවා කරෝතිවා. ඒකනේ බුදුරජාණන් දේශනා කරන්නේ. මනස තමයි ශ්‍රේෂ්ඨ වෙන්නේ. මනස තමයි ප්‍රමුඛ වෙන්නේ, මුල් වෙන්නේ. මනෝ පුබ්බංගමා ධම්මා මනෝ සෙට්ඨා මනෝමය මනසාචේ පදුට්ඨේන දූෂිත මනසින් භාසතිවා කරෝතිවා. අන්න කය වචනේ භාසතිවා කරෝතිවා. කය වචනේ සංවර කර ගැනීම. එතකොට දූෂිත මනසින් භාසතිවා කරෝතිවා. කය වචනය
හැසිරුවොත් එහෙම එයා කරා දුක එනවා කිව්වා. එහෙනම් කය වචනය හසුරවන්න මොකක්ද එනම් වෙන්න ඕනේ? දූෂිත මනස නැති වෙන්න ඕනේ. මනස දූෂිත නැති වෙන්න ඕනේ. සිත දූෂිත නැති වෙන්න ඕනේ. මනෝ පුබ්බංගමා ධම්මා මනෝසෙට්ඨා මනෝමය මනසාචි පසන්නේන භාසතිවා කරෝතිවා. ප්‍රසන්න මනසින් දූෂිත නොවුණු මනසින් භාසතිවා කරෝතිවා. යමක් භාසති කියන්නේ කියයිද වචනය. කරෝතිවා කරයිද ඒ කය. කය වචනය සීලය. ප්‍රසන්න වූ මනසින් යමක් කියයිද කරයිද තතෝනං සුඛමං වේති. එයාට සැපේනවලු ඡායාව අනුපායිනි. හෙවණැල්ල වගේ. එහෙනම් කය වචනීය සංවර කරගෙන සීලය රකින්න හිත ප්‍රමුඛයි. මනස ප්‍රමුඛයි. ඒකට ඉන්ද්‍රිය සංවරය ඉතාමත්ම ප්‍රයෝජනවත් වෙනවා. මේ ඉන්ද්‍රිය භාවනාව ඉතාමත් ප්‍රයෝජනවත් වෙනවා. එහෙනම් සාමාන්‍ය ලෝක සත්‍යය ඉන්න ස්වභාවය තමයි ඇසෙන් රූපයක් දැකලා මනාපය අමනාපය මනාපමනාප ස්වභාවය. ඔක් තමයි සාමාන්‍ය ලෝකයේ ස්වභාවය. බුදුරජාණන් වහන්සේ ශ්‍රාවකයා සාමාන්‍ය ලෝකයක් වෙනස් වෙන්නේ. එහෙනම් ඔන්න ඔබ අප වෙනස් වෙන්න ඕනේ මෙතනදී. සාමාන්‍ය ලෝකයක් වෙනස් වෙන්න ඕනේ. කොහොමද වෙනස් වෙන්නේ? එයා දැනගන්නවා කියනවා. මනාපයක් හටගත්තත් අමනාපයක් හටගත්තත් මනාපමනාපයක් හටගත්තත් ඒක සංකතයක්. ඒක ඕලාරිකයි පටිච්ච සමුප්පන්නයි කියලා. සංකතයි ඕලාරිකයි පටිච්ච සමුප්පන්නයි කියලා. ඒතර ඒක දැනගන්න යාට ඇස කන නාසය ඇස සංකතයි කියලා දැනගන්න ඕනේ. ඇස පටිච්ච හේතුඵල ධාමටයි තියෙන්නේ. මේක සකස් වෙන එකක් කියලා දැනගන්න ඕනේ. එහෙනම් කනනාසය දිවකය මනස මේ ටික සංකතයි ඕලාරිකයි පටිච්චසමුප්පන්නයි කියලා සාමාන්‍ය බුදුරජාණන් ශ්‍රාවකයා ඔබ අපි මෙතන ඉන්න ඕනේ. සිටිය යුතුයි. ඊට පස්සේ සීක පුච්චලයාට සීක තත්ත්වයට එනකොට අර ඇසෙන් රූපයක් දැකලා මනාපයක් අමනාපයක් මනාපමනාපයක් හටගත්තාම එයා අට්ඨියති හරායති jigucchati. ඒකයා ලැජ්ජ වෙනවා, පිළිකුල් කරනවා. ඒ පිළිකුල් කරන්නේ අර මං කිව්වා ගිරිමනන් සූත්‍රයේ ද සංඥාවල තියෙන සබ්බ සංකාරයේසු අනිච්ච සංඥා. සබ්බ සංකාරයේසු අට්ඨියති හරායති jigucchati. ඒ සියලු සංස්කාර කියලා කිව්වේ සබ්බ සංකාර කියලා කිව්වේ සියලු සංස්කාර කිව්වේ ඇස කන නාසය දිවකය මනස. ඉතලා කිව්වේ මේ ඔක්කොම සංකතයි කියලා සංස්කාර කියලා. ඔන්න සීක පුච්චලයාගේ ස්වභාවය. ඊට පස්සේ භාවිතින්ද්‍රිය ඇති පුච්චලයා රහතන් වහන්සේ කොහොමද ඒ විදිහට රහතන් වහන්සේ ඉන්ද්‍රිය භාවිතා කරලා ඉන්ද්‍රිය වැඩුත නැත්තාට රහතන් වහන්සේට පුළුවන් කියනවා සාමාන්‍ය ලෝකයා පිළිකුල් සහගතයි කියලා හිතන දේ අපටික්කුලව වාසය කරන්න. සාමාන්‍ය ලෝකයා අපටික්කුලයි කියලා හිතන දේ පිළිකුල් සහගත වාසය කරන්න ඕන නම් සාමාන්‍ය ලෝකයා පිළිකුල් සහ පටික්කුල අපටික්කුල කියලා හිතන දේ රහතන් වහන්සේට ඕනනම් පිළිකුල් වාසය කරන්න පුළුවන්. ඕනනම් අපටික්කුල වාසය කරන්න පුළුවන්. ඕනනම් උපේක්ෂාවෙන් යුක්ත වාසය කරන්න පුළුවන්. කොහොමද? සිහිනුවණින් යුක්තව. මනස සිහිනුවණින් යුක්තව. ඔය තමයි ඉන්ද්‍රිය භාවනාව. මේ ආර්ය විනය තුල ඉන්ද්‍රිය භාවනාව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඉතිකෝ ආනන්ද දේශිතා මයා අරියස්ස විනී අනුත්තර ඉන්ද්‍රිය භාවනා. ආනන්දය මා ඔබට දැන් මේ දේශනා කළේ මේ ආර්ය විනය තුල මේ බුද්ධ ශාසනය තුල ඉන්ද්‍රිය භාවනාවයි. දේශිතෝ සීකෝ පටිපදෝ ඔබට මං කියා දුන්නා සීක ප්‍රතිපදාවත්. දේශිතෝ අරියෝ භාවිතින්ද්‍රියෝ රහතන් වහන්සේගේ භාවිතින්ද්‍රිය ස්වභාවයත් මා ඔබට කියා දුන්නා. යංකෝ ආනන්ද සත්තාරෝ කරණීයන් ශාවකානං හිතේසිනා අනුකම්පකේන අනුකම්පං උපාදාය. ආනන්දය යම් ශාස්ත්‍රුන් වහන්සේ නමක් යංකෝ ආනන්ද සත්තාරා කරණීය ආනන්ද ශාස්ත්‍රුන් වහන්සේ නමක් ශ්‍රාවකයන්ට හිතයිසීව
අනුකම්පාවෙන් යම් දෙයක් කළ යුතුද කතං වූතං මයා ආනන්දේ මම මේ කරලා තියෙන්නේ. ශ්‍රාවකයන්ට අනුකම්පාවෙන් හිතයිශීව ශාස්ත්‍රුන් වහන්සේ නමක් යමක් කළ යුතුද ආනන්දේ මං ඒ කරලා තියෙන්නේ. ඒතානි ආනන්ද රුක්කමූලානි ඒතානි ශුඤ්ඤාගාරානි ජහයතානන්ද මා පමාදත්ත. ආනන්දේ මේ තියෙන්නේ ගස්මුල්. ආනන්දේ මේ තියෙන්නේ ශුඤ්ඤාගාර. ආනන්දේ ධ්‍යාන වඩන්න. ජයතානන්ද මා පමාදත්ත. ආනන්දේ ප්‍රමාද වෙන්න එපා. මා පච්චා විප්පටිසාරිනෝ අහුවත්ත. ආනන්දේ පස්සේ විපිලිසර වෙන්න එපා. අයියෝ මට මේ කරගන්න බැරි වුණානේ කියලා විපිලිසර වෙන්න එපා. අයං වූ අම්මාකං අනුශාසන නීති. ආනන්දේ මේකයි මගේ අනුශාසනාව. බලන්න ශාස්ත්‍රුන් වහන්සේගේ අනුශාසනාව. ආනන්ද ස්වාමීන් වහන්සේ රිදායකේ විදිහට දේශනා කළාට මේ දේශනා කරේ කාටද? අපිට. අපිට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ශාස්ත්‍රුන් වහන්සේ නමක් ශ්‍රාවකයන්ට අනුකම්පාවෙන් හිතයිශීව යමක් කළ යුතුද ඒක කරලායි තියෙන්නේ. ඒක කරලායි තියෙන්නේ. ඒක නිසා ප්‍රමාද වෙන්න එපා. ප්‍රමාද වෙන්න එපා. මේ කරන්න කියලා බුදුරජාණන් වහන්සේ අපිට අනුශාසනා කරන්නේ. අපිට අනුශාසනා කරන බුදුරජාණන් වහන්සේ ඔය තියෙන්නේ ශුඤ්ඤාගාර. ඔය තියෙන්නේ ගස්මුල්. ප්‍රමාද වෙන්න එපා. අප්‍රමාදී වෙන්න. බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කරන්නේ අපි ඒවා රස කර කර කිය. ඒවා රස කර කර කිය අපේ වැඩක් අපි කර කර ඉන්නවා. බුදුරජාණන් වහන්සේගේ දේ අපි රස කර කර කිය අපේ වැඩ කර කර අපි ඉන්නවා. ප්‍රමාද වී අපි ඉන්නවා. නිවන් මඟ වඩන එක පැත්තක ලෝකයට අයිති දේ කර කර අපි ඉන්නවා. ලෝකෝත්තර මාර්ගයේ පැත්තක ලෝකයට අයිති දේ කර කර ඒක ප්‍රශංසා කර කර ඒකේ ප්‍රශංසා විඳ විඳ ඒකේ ප්‍රශංසා ලබ ලබ ඒකම කර කර ඒකම හරය කරගෙන අපි වාසය කරනවා. ලෝකයට අයිති දේ ලෝකාමිසයට අයිති දේ අපිට ලෝකාමිසය කියන්න මොකක්ද කියලාවත් ලෝකාමිසයෙන් බැහැර වූ ලෝකෝත්තර තත්ත්වය කියන්න මොකක්ද කියලාවත් අපිට අඳුනගන්න බැරුව අතරමං වෙලා අපි වාසය කරනවා. ශාස්ත්‍රුන් වහන්සේගේ අනුශාසනාව සිහි කරන්න. ඔන්න ඔය විදිහටයි ඉන්ද්‍රිය සංවරය ඉන්ද්‍රිය භාවනාව කරන්නේ. ඒක නිසා මේක සීලයට ඉතාමත්ම අදාළ දෙයක්. දැන් එහෙනම් ඔන්න අපි මේ මහා වේදල්ල සූත්‍රයේ අර අංග පහෙන් අනුග්‍රහ ලබන් අංග පහක් ගැන අපි කතා කරන්නේ. ඒකෙන් සීල අනුග්‍රහිතාච කියන එක තමයි මේ කතා කරන්නේ. සීලෙන් අනුග්‍රහ ලබනවා කියන එක. සීල අනුග්‍රහිතාච. එහෙනම් අපිට මේ විදිහට හොඳට සීලේ රකිමින් හොඳට මේ ඉන්ද්‍රිය සංවරය ඇති කරගෙන ඉන්ද්‍රිය භාවනා කරමින් මේ බුද්ධ ශාසනයේ භාග්‍යතුන් වහන්සේගේ අනුශාසනාව සිදු කරන්න. භාග්‍යතුන් වහන්සේ යමක්ද ශ්‍රාවකයන්ගෙන් බලාපොරොත්තු වෙන්නේ ඒ දේ ඉෂ්ට කරන්න. ඔබ අප හැමදෙනාට වාසනාව උදා වෙත්වා. අප හැමදෙනාට මේ ගෞතම බුදු සසුනේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න වාසනාව උදා වෙත්වා. සාදු සාදු සාදු. පින්වත්නි, අද දින විදර්ශනා සදහම් දේශනාව සඳහා අනුග්‍රහය දරන්නේ ලන්ඩන් නුවර සිටින පින්වත් උපුල් නිශාන්ත පුතණුවන් සමගින් ගම්පහ ඉඳිගොල්ලේ පදිංචි සිරිමා සමරකෝන් මෑණියන්, සිසිර චන්ද්‍ර පුතණුවන්, රුවිනි දුලංජලි අරුණි උදේසිකා යන දිනියන් දෙදෙනා සහ රනුත් කේමින් රසුල් මින්තක හිරඤ්‍යදා කෙනෝලි යන මුණුබුරු මිනිබිරියන් විසින්. ඉතින් ඒ පින්වතුන් මේ උතුම් දේශනාව සඳහා අනුග්‍රහය දක්වලා ධර්ම දානමය පින රැස් කරගත්තා.
මා මේ උතුම් ධර්මය ඔබට කියා දෙමින් ධර්ම දේශනාමය පිණ රැස් කරගත්තා. ඔබ සියලු දෙනා මේ උතුම් ධර්මයේ ශ්‍රවණය කරලා ධර්ම ශ්‍රවණමේ පිණ රැස් කරගත්තා. මේ රැස් කරගත්තු සියලු පින් කැමති සියලු දෙවියෝ අනුමෝදන් වෙත්වා. දෙවියන්ටද ධර්මාබෝධයේ පිණිසම මේ පිණ උපකාර වෙත්වා. රැස් කරගත්තු සීලූ පුණ්‍ය ධර්මයන් ඒ දායකත්ව දරූ පින්වතුන් බලාපොරොත්තු වෙනවා මිය පරලෝකීය ජිනදාස කටුලන්ද පියාණන්ට අනුමෝදන් කරන්න. ඉතින් මේ මිය පරලෝකීය ජිනදාස කටුලන්ද පියාණන් ඇතුළු දායකත්ව දරූ සීල පින්වතුන් නමින් නන් අයුරින් උදව්පකාර කළ සීල පින්වතුන්ගේ නමින් ඔබ අප හැමදෙනා නමින් අනන්ත සසර පුරාවට මිය පරලෝකීය සීලූම ඥාතිහිත මිත්‍රාදීන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. පරලොව ජීවිත සූපත් වෙත්වා, සැපවත් වෙත්වා, සංසාර දුකින් අත් මිදෙත්වා. රැස් වූ සීල පුණ්‍ය ධර්මයන් අපගේ ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අනුමෝදන් වේවා. නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසේවා. මේ ගෞතම වූ සසුනේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න වාසනාව උදා වේවා. සුජීවත්ව සිටින ගම්පහ ඉඳිගොල්ලේ පදිංචි සිරිමා සමරකෝන් මෑණියන්ට නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසේවා. ඒ වගේම දායකත්ව දරූ පින්වතුන්ට පවුලේ සියලු දෙනාට දරුවන්ට නන් අයුරින් උදව්පකාර කළ සියලු පින්වතුන්ටත් නිදුක් නිරෝගී සුවපත් භාවයේ සහ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න මේ පින උපකාර වෙත්වා. ඒ වගේම මේ සඳහන් කරලා තිබෙනවා පින්වත් පවර ස්වාමීන් වහන්සේටත් මහමෙවුනා වාසී සියලු පින්වත් ස්වාමීන් වහන්සේලා ඇතුළු ගෞතම බුදුසසුනේ පිළිවෙත් පුරන සියලුම පින්වත් ස්වාමීන් වහන්සේලාටත් අනගාരികා මෑණියන් වහන්සේලාටත් පැවිදි අපේක්ෂක සියලු දූපුතුන්ටත් ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටත් මේ පින් අනුමෝදන් කරන්න කියලා. ඉතින් ඒ සියලු දෙනාටත් ශ්‍රද්ධා මාසික ධර්මදාන සමාජිකාවෙන් සියලු දෙනාට ඔබ අප හැමදෙනාගේ ගුරුවර දෙමාපිය ඥාතිහිත මිත්‍රාදීන් සියලුම දෙනාටත් මේ පින් අනුමෝදන් වෙත්වා. හැමදෙනාටම මේ ගෞතම බුදුසසුනේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න වාසනාව උදා වෙත්වා. හැමදෙනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය.